අයිබෝන් ඔබ සියලු දෙනාටම අදත් සුපුරුදු පරිදි තුලාව දේශපාලන සංවාදයේ සමගිනී ඔබ එක්වී සිටින්නේ. ඔබ දන්නවා මේ දිනවල රටේ පවතින තත්ත්වය. අපි දිගින් දිගටම මේ තුලාව දේශපාලන සංවාදයේ තුලත් ප්‍රවෘත්ති විකාශන තුලත් රටේ සෑම තැනකම බැලුවත් ඇතිවලා තියෙන තත්ත්වය රටට වහන්න දෙයක් නැහැ. ඉතා හොඳින් දන්නවා. ආර්ථිකමය වශයෙන් රට කොතනද ඉන්නේ? ආර්ථිකයේ වශයෙන් අපේ රට අද දැවැන්ත අර්බුදයකට ලක් වෙලා ඉන්නවා. පසුගිය වසර දෙකක කාලයක් තුල අපි අත්විඳින්න සිද්ධ වුණේ කොරෝනා උවදුරත් එක්ක. මේ ලෝක උවදුරත් එක්ක අපිට මුහුණ දෙන්නට සිදුවීමත් එක්ක රටේ ආර්ථික අර්බුදයක් ඉතාමත්ම දැඩි ලෙස ඉහළට එසවුණා. ඒ කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය එන්න අවුල් වියවුල් සහගත තත්ත්වයටපත් වුණා. රටේ ඩොලර් සංචිතය හිඳෙන තත්ත්වයටපත් වුණා. මේ සියලු කරුණු කාරණාත් එක්ක රටේ ජන ජීවිතය සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතය අවුල් වියවුල් තත්ත්වයකට තමයි පත් වෙලා තියෙන්නේ. දේශපාලනිකව බැලුවත් ප්‍රශ්න රැසකට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේ කාල වකවානුව තුල තමයි සර්වපාක්ෂික සමුළුවක් පිළිබඳව අහන්න ලැබුණේ. මෙන්න මේ සර්වපාක්ෂික සමුළුව පිළිබඳ යෝජනාව ආවට පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සර්වපාක්ෂික සමුළුවක් ඇදෙව්වා. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂවලට මේ සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙන්න කියලා ආරාධනා කළා. ඒ සර්වපාක්ෂික සමුළුව ඊයේ පැවැත්වුණා. ඒ සර්වපාක්ෂික සමුළුව ඉදිරියේදී මොන ආකාරයෙන්ද ක්‍රියා කරන්නේ කොහොමද දේශපාලන පක්ෂවල සහභාගීත්වය ඔවුන්ගේ යෝජනා මොනවාද? ඒ යෝජනා මොන ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද ක්‍රියාත්මක කරයිද කියන එක අනාගතයට බාර කාරණයක්. ඊයේ පැවැත්වුණු මේ සර්වපාක්ෂික සමුළුවත් එක්ක රටට මොකක්ද වෙන්න යන්නේ? රටේ ප්‍රශ්න විසඳන්න සර්වපාක්ෂික සමුළුව හැකියාව ලැබෙයිද? ඒකම මග සර්වපාක්ෂික සමුළුවද? සර්වපාක්ෂික සමුළුව දේශපාලනික උවමනාවට සිද්ධ කරන දෙයක්ද? මෙන්න මේ සියලු කරුණු කාරණා ගැන තුලාව දේශපාලන සංවාදයෙන් අද අපි සාකච්ඡාවට බඳුන් කරන්න සූදානම් සිටිනවා. අපි අද තුලාව දේශපාලන සංවාදයට ආරාධනා කරා පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයන් 4 දෙනෙකුට. ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අප සමග සම්බන්ධ වන වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රීතුමා අයිවන් ඔබතුමාට ඒකම සමගී ජනබලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා අයිවන් ඔබතුමාට ඒකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංග නවරත්න මන්ත්‍රීතුමා සහභාගී වෙනවා අයිවන් ඔබතුමාට ඒකම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ මధుර විතානගේ මන්ත්‍රීතුමා සහභාගී වෙනවා අයිවන් මන්ත්‍රීතුමනි ඔබතුමාට අපි මේ සාකච්ඡා තුලාව දේශපාලන සංවාදයේ තුලදී පළවෙනි වටේ විනාඩි 5කුත් දෙවෙනි වටේ විනාඩි 8කුත් තුන්වෙනි වටේ යලි විනාඩි 5ක කාලයකුත් ලබා දෙනවා. දෙවෙනි වටේදී ඔබතුමාලාට පුළුවන් ප්‍රශ්න යොමු කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න කෙටියෙන් ප්‍රශ්න යොමු කිරීම සහ කෙටියෙන් පිළිතුරු සපයනවා නම් අපිට කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. රටේ ප්‍රශ්න විසඳන මග සර්වපාක්ෂික සමුළුවක්. අපි මේ තුලාව දේශපාලන සංවාදයේ තුලම ගෙවී ගිය කාල වකවානුව තුලදී අහපු ප්‍රශ්නයක් තමයි යම්කිසි විදිහකින් ආණ්ඩුව ආරාධනා කළොත් මේ රටේ ප්‍රශ්න වෙනුවෙන් එක මේසයකට ඇවිල්ලා ඒ සාකච්ඡාවලට විසඳුම් දෙන මග හොයන ඒ ක්‍රමවේදයන් වලට එකතු වෙන්න කැමතිද කියලා. සෑම පක්ෂයකින් වගේ අහන්න දකින්න ලැබුණේ ඔව් එහෙම දෙයක් කරනවා නම් අපි සූදානම් අපෙන් ප්‍රයෝජනයක් ගන්නවා නම් අපිට යම් ආරාධනාවක් කළොත් අපි සූදානම් අපේ කරුණු කාරණා කියන්න කියලා. එහෙම තියෙද්දි තමයි මේ සර්වපාක්ෂික සමුළුව කැඳෙව්වේ. අශෝක් අපේසිංහ මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා විපක්ෂයේ නියෝජනය කරන ප්‍රධානම පක්ෂය සමගි ජන බලවේගය හැටියට පාර්ලිමේන්තුවේ മന്ത്രിවරු 54 දෙනෙකු ඔබතුමාලා සතුව තියෙනවා. පක්ෂ කීපයකුත් එකතු වෙලා තියෙනවා ඔබතුමාලා සමග. දැන් රටේ මේ තියෙන වත්මන් තත්ත්වයක් එක්ක මේ ආරාධනාව, ඒ කියන්නේ සර්වපාක්ෂික සමුළුවකට කරපු ආරාධනාව. ඇයි ඔබතුමාලා ප්‍රතික්ෂේප කළේ? විශේෂයෙන්ම සූදානම් ආරාධනා කිරීම පිළිබඳව මේ සර්වපාක්ෂික සමුළුවක් ගැන කතා කළේ කොවිඩ් වසංගතය ආපු කාලේ ඉඳන් තමයි අපි රජයට කිව්වේ විපක්ෂයේ සියලු පක්ෂ සමග සාකච්ඡා කරන්න කියලා. එතකොට මේ ආර්ථික ප්‍රශ්න ටිකින් ටික එන කාලේ. ඊට පස්සේ අපි පසුගිය වසරෙත් කිව්වා. හැබැයි රජය කිසිම අවස්ථාවක උනන්දුුනේ නැහැ.
අපි කිව්වා පුන පුනා මුදල් ඇමතිවරයාට පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව තුල මේ ගැන අපිට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න මුදල් ඇමතිතුමා මේ ගැන පැහැදිලි කරන්න කියලා. සම්පූර්ණ රටක මූල්‍ය පාලනය තියෙන පාර්ලිමේන්තුව තුල. පාර්ලිමේන්තුවට තමයි නීති සම්පාදනය කරන්නේ, මුදල් නීති, මුදල් අනුමත කරන්නේ, ඒ ඔක්කොම කරන්නේ පාර්ලිමේන්තුව. ඒකට පාර්ලිමේන්තුව ඇතුලේ මේ ගැන කතා කරන්න කියලා කිව්වා. මුදල් ඇමතිතුමා මාස 3ක් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරලා නැහැ. ඇවිල්ලා යනවා. හැබැයි කතා කරලා නැහැ. අයවැයෙන් පස්සේ. ඉතින් ඊට පස්සේ අපි මේ පිළිබඳව කතා කරුවා. මේ කිසිම ආරාධනාවක් නැහැ. හැබැයි ඊපස්සේ එකපාරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමක් කළා. මම හිතන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා සර්වපක්ෂ සම්මුලක් ඇඳවන්න කියලා. ඉතින් පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි ප්‍රධාන විපක්ෂයේ විදියට ජනතාවක් පෙරමුණේ සියලු දෙනාම කිව්වා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ ගැන ප්‍රකාශයක් කරන්න කියලා රටේ ඉතා මූල්‍ය අර්බුදයක් තියෙනවා කියලා. ඉතින් එහෙම කරන්නේ නැතුව මෙතන ගිහිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලය මෙහෙම කතා කරුවා කියලා මේ ප්‍රශ්නෙට විසඳුමක් එන්නේ නැහැ නේ. පාර්ලිමේන්තුවෙන් නම් මූල්‍ය පාලනය තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුව ඇතුලේ මේ ගැන කතා කරන්න ඕනේනේ. ඉතින් පාර්ලිමේන්තුවේ අපි කියප එක කතා කරලා එහෙම තිබුණා නම් අපිට මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද අපි තීන්දුව කරුවා පාර්ලිමේන්තුව තුල කතා කරන එකක් එළිය ගිහිල්ලා කතා කරලා තේරුමක් නැහැ. එතන කතා කරුවාට දැන් මොකද්ද ගන්න පුළුවන් තීන්දුව? ජනාධිපතිතුමාට පුළුවන් නීති පනවන්න. මූල්‍ය මේක මුදල් අනුමත කරන්න පුළුවන්, සම්මත කරන්න පුළුවන්. කැබිනට් මණ්ඩලය කිව්වට පාර්ලිමේන්තුව තුලනේ මුදල් නෝනපති එහෙම එතකොට කිසිම තීන්දුවක් ගන්න බැරි තැනක ඔතන කතා කරුවා කියලා ඉති වැඩක් නැහැ. ඒක නිසා අපි මේකට සහභාගී වුණේ නැහැ. කෙසේ වෙතත් ජනාධිපතිතුමා දෙවෙනි වටත් ආරාධනා කළා තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ පිළිබඳ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ප්‍රකාශ කරන්න මුදල් ඇමතිවරයා. දැන් මුදල් ඇමතිවරයා ඊයේ පෙරේද කියලා තියෙනවා අප්‍රේල් වෙද්දී මේ ප්‍රශ්නේ ඉවරයි. මම හිතන්නේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීමට කියලා තියෙනවා අප්‍රේල් වෙද්දී ඩොලර් එනවා කියලා. ඉතින් ඇමතිවරු එහෙම කිව්වනේ පෙබරවාරි මේ මාර්තු 5 වෙනිදාදී පෝලිං ඉවරයි. ඊට පස්සේ දැන් තව ඇමතිවරයෙක් කිව්වා මුදල් ඇමති විදියට දිවුරුම් දුන්නාට පස්සේ බැසිල් රාජපක්ෂ මහත්මයා එතකොට මේ රට ඩොලර් ඕනේ තරම් එනවා. ඉතින් එහෙම කොච්චර කිව්වද දැන් ඉතින් එහෙම එකක්වත් වෙලා නැහැනේ. අද වෙද්දි ඩොලර් එක අද 299යි බැංකුවල. එළිය 300 ගන්න. මේක මේ තවත් ඉදිරියට යයි. මෙහෙම කියලා රටේ ජනතාවට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් කියලා තියෙනවා. මේ මන්ත්‍රීතුමනි ඔබතුමා කියන්නේ සර්වපාක්ෂික සමුළුව කියන මේ වැඩපිළිවෙලේ ඇති වැදගත්කමක් නැද්ද? නෑ වැදගත්කමක් කියන්නේ දැන් අපි මුලින් ඉඳන්ම කිව්වා මේ ගැන කතා කරන්න කියලා මේ කොවිඩ් ප්‍රශ්නේ තියෙන දවසේ. ඉතින් එහෙම කතාවක් කරුවේ නෑ. දැන් හොඳටම කරවටක් ගිලිලා යන්න දෙතක් තියෙදි දැන් අර පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ දැන් මේක අනිත් අයත් එක්ක පිට දාලා කරන්න යන්නේ. අපි කිව්වනේ ආණ්ඩුවට මේක මුලින් ඉඳන්ම මෙහෙම එකක් වෙනවා මේ ගැන කතා කරන්න කියලා කතා කරුවද? දැන් අන්තිම මොහොතේ කතා කරලා දැන් ප්‍රධාන විපක්ෂය නැහැ. ඉතින් රටේ ප්‍රධාන බලවේගයක් කියන ජනතා විමුක්ති පෙරමුණ නැහැ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණයි ප්‍රධාන විපක්ෂය නැතුව මොන සර්වපක්ෂ සම්මුද මේකද? ඒ පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න කියලා මුදල් නැමතුමට කියන්න කතා කරන්න කියලා. ඉතින් ජනාධිපතිතුමාටත් දැන් එන්න විශේෂ සංසදයත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. ඒ හින්දා පාර්ලිමේන්තුව ඇතුළේ මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. එළියව කතා කරුවා කියලා මේ වටමේද සාකච්ඡා තිබ්බා කියලා මේ ප්‍රශ්න විසඳන්නේ නැහැ. දැන් බලන්න මේ කන්න නැතයි කියලා ශ්‍රී ලංකාවට පැන 16 තමිල්නාඩුවට අත්තරනකොට. ලංකාවේ මෙහෙම වුණාද? ඛණ්ඩ නැත කියලා මිනිස්සු යනවා පිටරට. ඉතින් මේ තත්ත්වෙට මේ රට අද දැම්මනේ. ඉතින් මේ රට අද දාන්න හේතු ගැන අපි කොච්චර කිව්වද? ඉතින් මෙහෙම මේ තත්ත්වයක් තුල ඉතින් ආණ්ඩුව මෙහෙම මේ කරන්නේ මේක මේ තව තවත් ඇදගෙන යන එකක්. ඇදගෙන යන එකක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා ගන්න කියලා අපි කිව්වේ 2021. එතකොට ඒ ගැන මුකුත් කතා යන්නෙම නැහැ කිව්වා. මුදල් ඇමති කියනවා යන්නේ නැහැ කියලා මහ බැංකුවේ අධිපතිවරයා කියනවා. ඊට මහ බැංකුවේදී කියන කොච්චර මුදල් අච්චු ගැහුවත් උද්දමනය වැඩි වෙන්නේ නැහැ කියලා. එහෙම මතකද කියනවා. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? ට්‍රිලියන 3ක් විතර අච්චු ගහලා තියෙනවා මේ ආණ්ඩුව ආවට පස්සේ. දැන් ට්‍රිලියන 3ක් විතර අච්චු කරලා දැන් එදා සර්වපාක්ෂික සමුළුවේදී කියනවා මුදල් ඇමති අපි අවුරුද්දට සහන දෙනවා කියලා. සහන දෙන්න ඕනේ. දැන් සහන දෙන්නේ කොහොමද? මම අද පාර්ලිමේන්තුවේ ඉන්න ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ආර්ථික විශේෂඥයෙක්ගෙන් මම ඇහුවා. දැන් ඊයේ මුදල් ඇමතුමා කිව්වනේ ජනතාවට සහන දෙනවා කියලා. අපිත් හරි කැමති සහන දෙන්න කොහොමද දෙන්නේ? ඒතරක අශෝක් මට තේරෙන්නේ නැහැ කොහොමද දෙයිද කියලා. මේ තත්ත්වෙ මත මට නම් තේරෙන්නේ නැහැ කොහොමද දෙයිද කියලා. ඉතින් එතුමා යම් දේවල් කිව්වා. එතුමා ආණ්ඩුවට කිව්වා කියලා එකක්වත් ඒවා කෙරුවේ නැහැ කිව්වා. ඉතින් මෙන්න මේක තමයි සත්‍ය තත්ත්වය. ඉතින් ජනතාවට එක ඇවිල්ලා කියනවා. ජනතාව බලාගෙන ඉන්න පෝලිං වල මට තේරෙනවා මේ සුධර්මන් මේ පෝලිං මේකද මේ ගෑස් විශේෂයෙන්ම දැන් බාට ගෑස් රුපියල් 2550කින් වැඩි වෙලා 1650 තිබුණේ ඒක 2500 ගානකින් වැඩි වෙලා වෙනද රුපියල් 200 300 කට මිනිස්සු කෑ ගහනවා ගෑස් වැඩි අරෙන්නේ දැන් 2550කින් වැඩි රත් මිනිස්සුන්ට ගානක්වත් නැහැ පොලිමේ ඉඳලා ගෑස් ලොරිය ආපුවම වඳිනවා අප්පුඩි ගහනවා රතිඤ්ඤා පත්තු කරනවා ගෑස් ආපු එකට සන්තෝෂයි හැබැයි වැඩි වෙච්ච ගැන වචනයක්වත් කතා කරන්නේ දැන් එහෙම තත්ත්වයකට මිනිස්සු පත් කරලා ආණ්ඩුව දැන් නිදහසෙන් පස්සේ නිකන් බලන්න නිදහසේ 40 සැරේ නිදහස ගත්තට පස්සේ මේ ආණ්ඩුව එනකන් සිමෙන්ති කොට්ටයක් තිබුණේ රුපියල් 950යි
අවුරුදු 74ටම. දැන් 1950යි. රුපියල් 1000කින් වැඩි වෙලා. හැබැයි මිනිස්සු ගහරක් නැහැ. ඉතින් මිනිස්සු දැන් මොන අකර්මණ්‍ය වෙලා ඉන්නවද මන් දන්නේ. දැන් මන් දැක්ක කියනවා ඔබතුමා අවසන් කරනවා. ඉන්ධන සංස්ථාවේ සභාපති ඉන්ධන මිල වැඩි වුණා කියලා ජනතාවට ප්‍රශ්නයක් දැයිලු. මේ මම දැක්ක මේ පත්තරෙත් මම ඒ කෑල්ල ගෙනාවා. මේ ඉන්ධන මිල වැඩි කළාට ජනතා විරෝධයක් නැහැ. කවුද කියන්නේ? ඉන්ධන සංස්ථාවේ සභාපති. මොකද්ද මේ තත්ත්වය? ඉතින් මේ තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඉතින් අපි මේ වගේ බොරු සංදර්ශන වලට අපි මේ කොහොමවත් සහභාගී වෙන්නේ නැහැ. මේක මම හිතන්නේ උදු සංදර්ශනයක් පමණ ආණ්ඩුවේ මේ නොහැකියාව වහගන්න අනිත් පක්ෂත් එකතු කරගෙන ටික කාලයක ආදැමීමක් තමයි මිනිස් ජනතාව ඒ ගැන බලනවා මේ සාකච්ඡාව කොහොමද යන්නේ කියනවා. ටෙලිවිෂන් එක බලාගෙන ඉන්නවා. හැබැයි ජනතාවට ඉතින් ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ නේ මේකේ. ඉතින් ප්‍රශ්නයක් විසඳීමක් වෙන්නේ නැහැ මේකේ. අසංග නවරත්න මන්ත්‍රීතුමනි ඔබතුමා ශ්‍රී ලංකා මහජන පක්ෂ නායකයා හැටියට තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන්නේ. පෞගිය කාල සීමාව තුළ අපි දැක්කා පක්ෂ 11ක එකමුතුවක් හැදෙනවා මේ ආණ්ඩුව ඇතුළෙම. ඒ ආණ්ඩුව ඇතුළේ මේ පක්ෂ 11ක එකමුතුවක් හැදෙනකොට ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරු දෙදෙනෙක්ව ඒ අමාත්‍ය ධූර වලින් ඉවත් කරනවා. එතකොට ඔවුන් නියෝජනය කරන විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ පක්ෂයේ රාජ්‍ය අමාත්‍යවරයාත් ඉල්ලාස් වෙනවා. ඒ කරුණු කාරණාත් එක්ක ඔබතුමන්ලා ආණ්ඩුව ඇතුළේ ඉඳගෙන විප්ලවකාරී වැඩපිළිවෙලක් කරනවා කියලත් පේනවා. එහෙම තියෙද්දි මේ පක්ෂ සියල්ලන්ටම ආරාධනා ලැබෙනවා සර්වපාක්ෂික සමුළුවට එන්න කියලා. හැබැයි පක්ෂ 11 නියෝජනය කරන ඔබතුමන්ලා තීරණයක් ගන්නවා යනවාද නොයනවාද කියන තීරණයක ඉඳලා එතනින් තීරණය කරනවා ඒ පක්ෂ 11 අදහස් කියන්න නියෝජිතයන් දෙන්නෙක් හැටියට මහාචාර්ය තිස්ස විතාරණ මන්ත්‍රීතුමාත් ඒකම අතුරුලිය රතන හම්දුරුවොත් මේ සාකච්ඡාවලට යන්න. එතනදී ඔබතුමා ශ්‍රී ලංකා මහජන පක්ෂය හැටියට යම් තනි තීරණයක් ගන්නවා තමන් සහභාගී වෙනවා කියලා. මේ සර්වපාක්ෂික සමුළුවට ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරගෙන සහභාගී වෙනවා කියලා. පක්ෂ 11ක එකමුතුවක් හැදිලා පක්ෂ 11 ඇතුලේ ආණ්ඩුවට යම් විරෝධ පෙන්වන විදිහට රටට පේන්නේ මේ ආණ්ඩුවට විරෝධී වැඩපිළිවෙලක තමයි ඉන්නේ කියලා. එහෙම තියෙද්දි අයි තනි තීරණයක් ගත්තේ ශ්‍රී ලංකා මහජන පක්ෂය හැටියට සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙන්න. ඔව් අපි පළවෙනිම ස්තුතිවන්ත වෙනවා මේ සර්වපාක්ෂික සමුළුවෙන් ඔබට අපි කොහොමද රට ගෙනියන්නේ කියන සාකච්ඡාවට අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ සර්වපාක්ෂික සමුළුව කියන අදහස ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. ඔබ දන්නවා ඉතිහාසයේ පුරාම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා 1984 සර්වපාක්ෂික සමුළුවක් පැවැත්තුවා. 1989 ප්‍රේමදාස මැතිතුමා සර්වපාක්ෂික සමුළුවක් පැවැත්වුවා. ඒ වගේම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය, මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඊට පස්සේ මේ වර්තමානයේ අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ යුගයේත් කොවිඩ් වසංගතය ආපු පළවෙනි රැල්ල වෙලාවෙත් සර්වපාක්ෂික සමුළුවක් ඇඳෙව්වා. ඉතින් අපි විශේෂයෙන්ම සර්වපාක්ෂික සමුළුවට ශ්‍රී ලංකා මහජන පක්ෂය විදිහට සම්බන්ධ වෙන්නේ ඔබ දන්නවා අපේ රට ඉතාම අමාරු අසීරු අඩියක තමයි ආර්ථික වශයෙන් ඉන්නේ. දීර්ඝ කාලයක් තිස්සේ අපේ රටේ පැවතිච්ච ආර්ථික ප්‍රතිපත්තීන් වැරදි ආර්ථික ක්‍රමෝපායන් නිසා මේ අර්බුදයට අපි මුහුණ දුන්නා කියන කාරණාව අද හැමෝම දන්න කාරණාවක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ මොහොතේ පක්ෂ දේශපාලනයට එහා ගියපු ජාතික වැදගත්කමක් කියන කාරණාව තේරුම් අරගෙන ශ්‍රී ලංකා මහජන පක්ෂය අපේ දේශපාලන මණ්ඩලයේ රැස් වෙලා අපි තීරණය කරා මේ සර්වපාක්ෂික සමුළුවට සම්බන්ධ වෙන්න ඕනේ. විශේෂයෙන්ම ආණ්ඩුවේ හවුල්කාර දේශපාලන පක්ෂයක් විදියට ආණ්ඩුව තුල අපි අරගල කරනවා වගේම මේ මොහොතේ රටේ අපිට දේශපාලනය කරන්න විශේෂයෙන්ම රටේ මේ පවතින අර්බුදය විසඳීම සඳහා අපි මැදිහත් වෙන්න ඕන කියන කාරණාව උඩ තමයි අපි ඇත්තටම මේ සර්වපාක්ෂික සමුළුවට සම්බන්ධ වෙන්නේ. ඔබ කිව්වා වගේ පක්ෂ 11ක් විදියට අපි ආණ්ඩුවේ හවුල්කාරී දේශපාලන පක්ෂ විදියට දීර්ඝ කාලයක් තිස්සේ අපි සාකච්ඡා කරමින් ආවා. ආණ්ඩුව ගෙන යන සමහර වැරදි පිළිබඳ අපි විවේචනය කරා. ඒ පිළිබඳ ජනාධිපතිතුමා අගමැතිතුමා දැනුවත් කරා. සමහර අවස්ථාවල අපිට ඒ අවස්ථාවන් ලැබුණේ නැහැ. කොහොම නමුත් මේ මොහොතේ අපි තේරුම් ගත්තා මේ සර්වපාක්ෂික සමුළුව මේ අර්බුදයෙන් ගොඩ යන්න මේ සියලු දෙනා මම හිතන්නේ පක්ෂ ભેදයකින් තොරව සියලු දෙනා එක මේසයකට ඇවිල්ලා එකට තීන්දුව తీරන අරගෙන රටේ මේ පවතින අර්බුදයේ විසඳීම සඳහා අපි එකට කටයුතු කරන්න ඕන කියන අදහසින් තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඇත්තටම සමග ජන බලවේගයත් ඒ වගේම ජාතික ජන බලවේගයත් සම්බන්ධ වුණා රටේ ප්‍රධාන විපක්ෂයේ දේශපාලන පක්ෂ දෙකක් විදිහට අපි කනගාටු වෙනවා. ඒ දෙගොල්ලොත් සම්බන්ධ වුණා නම්
මං හිතන්නේ මේ මොහොතේ අපිට දේශපාලන පක්ෂවල න්‍යාය පත්‍ර වලට වඩා රටේ න්‍යාය පත්‍රයේ ප්‍රධානම කාරණාව බවට පත් වෙලා තියෙන මේ ආර්ථික අර්බුදය විසඳීම. ඉතින් ඒ නිසා අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ කියන අදහසේ තමයි ශ්‍රී ලංකා මහජන පක්ෂය ඉන්නේ. ඉතින් ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. මම විශ්වාස කරනවා ඊයේ ජනාධිපතිතුමා පහුවෙලා හෝ මොකද මීට පෙර අපි අවස්ථා කීපයකදීම සාකච්ඡා කරන්න අවස්ථාවක් ඉල්ලුවා. අපේ සන්දානයේ ඇතුලේ පක්ෂ විදියටත් ඉල්ලුවා. ඒ වගේම විපක්ෂ දේශපාලන පක්ෂත් යම් අවස්ථාවල යෝජනා කරා. කෙසේ නමුත් පහුවෙලා හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස අනුව මේ සර්වපාක්ෂික සමුළුව කැඳවීම පිළිබඳ අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ සාකච්ඡාව අපි ඊයේ දවසේ හැම පක්ෂ නායකයෙක්ම අදහස් දක්වපු ආකාරයට අපිට දැනුනේ මේ සාකච්ඡාව දිගටම කරගෙන යන්න ඕනේ. ඒ වගේම ඊයේ ජනාධිපතිතුමා ඒ ආරම්භයේදීම එතුමා සඳහන් කරපු කාරණාවක් මේකට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දේශපාලන සියලු පක්ෂවලටත් එතුමා ආරාධනා කරා ඊළඟ වටේදී හරි සම්බන්ධ වෙන්න කියලා. ඒ සියලු දෙනාගේම අදහස් අරගෙන ඒ සියලු දෙනාගේම තියෙන විසඳුම් අරගෙන මේ වැඩ පිළිවෙල ශක්තිමත්ව ගෙන යන්නට අවශ්‍යයි. මොකද රට අරාජික වුණොත් රටේ ආර්ථිකය කඩාන වැටුණොත් රට බංකොලොත් වුණොත් මේ අපි කිසි කෙනෙකුට දේශපාලනය කරන්න පුළුවන් වටපිටාවක් හැදෙන්නේ නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕනේ. මොකද මිනිස්සු විශාල පීඩනයක ඉන්නේ. ආර්ථික වශයෙන් විශාල පීඩනයක ඉන්නේ. ආණ්ඩු පක්ෂයේ පසුබිම മന്ത്രിවරු විදියට අපිට මේ පීඩනය හොඳින්ම දැනෙනවා. පුතුවන විනාඩි කාලයක් තියෙනවා. ඉතින් ඒ පීඩනය තේරුම් අරගෙන තමයි අපිට මේ මොහොතේ හරි යම් දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව මේ වෙලාවේ මේ වැඩපිළිවෙල ශක්තිමත් කරන්න අපි සහයෝගය දෙනවා කියන කාරණාවෙන් තමයි ශ්‍රී ලංකා මහජන පක්ෂ විදිහට අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් අපිට විවිධ අදහස් ඉදිරිපත් වුණා ඊයේ සාකච්ඡාවේ. විශේෂයෙන්ම හිටපු අග්‍රාමාත්‍යතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා, ඒ වගේම හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ඒ වගේම දෙමළ සන්දානයේ අපේ മന്ത്രിවරු කීප පොලක්ම සම්බන්ධ වුණා. ඒ වගේම මුස්ලිම් දෙමළ මම හිතන්නේ උතුරු නැගෙනහිර පළාතේ වැඩි සහභාගීත්වයක් ආවා මීට පෙර අපිට එහෙම නොතිබුණු තත්ත්වයක්. ඉතින් ඒ සියලු දෙනාගේම අදහස් අරගෙන විශේෂයෙන් අපි ඉල්ලීමක් කරා මේ සර්වපාක්ෂික යාන්ත්‍රණය අවුරුද්දක කාලයක්වත් අපිට එකට වැඩ කරන්න පුළුවන් විදිහට සකස් කරන්න කියලා ජනාධිපතිතුමා වගකීමක් විදිහට බාරගත්තා. ජනාධිපති කාර්යාලයෙන් මේ සම්බන්ධයෙන් මෙහෙයවීම් කටයුතු කරනවා. ඉදිරියේදී මේක ක්‍රියාකාරී වැඩපිළිවෙලක් ඔස්සේ මෙහෙවන්න බලාපොරොත්තු වෙන කියන කාරණාව එතුමා සඳහන් කරා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලා හිටිනවා මේ වැඩපිළිවෙලට අපි එකතු වුණේ සත්භාවයෙන්. ඒ ඕමනාව අපිට තියෙනවා. විශේෂයෙන්ම සන්දානයේ අපි හවුල්කාර දේශපාලන පක්ෂයක් විදියටත් ඒ වගේම ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ඉතිහාසයේ මේ සර්වපාක්ෂික සමුළු අවස්ථා කීපයක්ම නියෝජනය කරපු දේශපාලන පක්ෂයක් විදියට රටේ පවතින අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා අපි මේ මැදිහත් වීම කරේ. වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රීතුමනි දැන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට ඒව නැත්තම් ඔබතුමාලා දැන් ජාතික ජනබලවේගය හැටියට පාර්ලිමේන්තුව නියෝජනය කරන ජාතික ජනබලවේගය හැටියට දැන් මේ සංවාද මණ්ඩපවලදී අපි දැක්ක දෙයක් තමයි ඔබතුමාලා දිගින් දිගටම කිව්වා සර්වපාක්ෂික සමුළුවක් ඇඳෙව්වොත් එහෙම නැත්තම් මේ පක්ෂවල අදහස් ගන්න යම් වැඩපිළිවෙල යෙදෙව්වොත් ඔබතුමාලාත් ඊට සහභාගී වෙන්න සූදානම් කියලා. හැබැයි ආරාධනාව ආවා ඔබතුමාලා ඒකට සහභාගී වුණේ නැහැ. හැබැයි ඊයේ දවසේ ඔබතුමාලාගේ රැලියකුත් පවත්වනවා ඔබතුමාලගේ ජනබලය පෙන්වන්න. රටේ මේ තියෙන ප්‍රශ්නය විසඳන්න වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමනි එකතු වෙලා. ඒ කියන්නේ ඔබතුමාලගේ අදහස් ඇති ඔබතුමාලට යම් වැඩපිළිවෙලක් තියෙනවා. ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ කොහොමද මේ ගොඩ එන්නේ කියන වැඩපිළිවෙලක් තියෙනවා නම් ඇයි සාකච්ඡා කරලා මේ මේසෙකට ඇවිල්ලා මේ රටේ ප්‍රශ්න විසඳන්න සර්වපාක්ෂික සමුළුවට ගියේ නැත්තේ? ඔසුධර්මන සර්වපාක්ෂික සමුළුව සහ ආණ්ඩුවේ උපාය මාර්ගය පිළිබඳව තමයි ඔබ මේ ප්‍රශ්න කරන්නේ. අපි මේ සාකච්ඡා මණ්ඩපයේ ඔබට මතක ඇති කොවිඩ් හැදිලා අපේ රටේ මිනිස්සු මිය යනකොට මේ තත්ත්වය පිළිබඳව තීන්දුව ගත යුතු සෞඛ්‍ය අංශවල ප්‍රධානීන් ඒ සෞඛ්‍ය විශේෂඥයන් මේ ආණ්ඩුවට දීපු උපදෙස් නොසලකා වැඩ කරද්දී බොහෝ අය ඒ කමිටු වලින් ඉවත් වෙලා යනකොට අපි කිව්වා මේ වැඩේ නවත්තන්න. මේක සෞඛ්‍ය අංශවලට බාර දෙන්න. රට මුහුණ දීලා තියෙන මේ තත්ත්වයට මුහුණ දීම සඳහා සියලු පක්ෂවලට මැදිහත් වෙන්න සියලු පක්ෂවල බලවේග මේකට සහභාගී කරවන්න ඒ වෙනුවෙන් කැඳවන්න කියලා කිව්වා. දැන් අපි ඉන්නේ 2022 මේ කිව්වේ 2020 2020 ඉවර වුණා 21 ඉවර වුණා 2023 එනකොට රට හොම්බෙන් යවලා දැන් අපිට කතා කරනවා හොම්බෙන් ගියපු රටේ තවත් මොන හරි ඉතුරුලා තියෙනවද බලන්න අපිට එන්න කියලා. ඒ නිසා අපි හරි පැහැදිලි ආණ්ඩුවට කිව්වා ලියලත් කිව්වා අපි දැන් අපි පිළිගන්න එක තමයි මේ ආණ්ඩුවට මෙතනින් එහාට මේක අරන් යන්න බෑ. ඒසා දැන් හොඳ මේ දේ තමයි අර තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල කිරිපිටි පෝලිං වල හිටපු ජනතාව මේ ආණ්ඩුවට කියන දේවල්
අනුරාධපුරයේ පොහොර හොයන් එන ගොවියෝ රුපියල් 25000ට පොහොර මිටිය නැගලා තියෙන වෙලාවේ දැන් ආණ්ඩුවට කියන දේවල් ගත්තාම වඩා හොඳයි මේ ආණ්ඩුවට දැන් ජනතාවට ජනවරමක් ලබා දෙන එක ජනතාවට කැමති පාලනයක් තෝරගන්න. දැන් මේ සර්වපාක්ෂික සමුළුව තියනවා කියලා කියන එක ඇතුළෙම තියෙන්නේ ඒ සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙච්ච අය ගත්තාම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග දිහා ගත්තාම අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ බරපතල ප්‍රශ්නේ තමයි දැන් ආණ්ඩුව මේ ඔක්කොම වෙලා තියෙද්දි දැන් අපි බැලුවොත් එහෙම සුධර්මන් මේ ආණ්ඩුව පටන් ගන්නකොට මතක ඇති මේ සාකච්ඡා සභාවෙම සීනි බදු වංචාව පිළිබඳ මම දාපු පැමිණිල්ලත් එක්ක ගෙනලා පෙන්නුවා. මේ සාකච්ඡා සභාවෙම රුපියල් 85ට සීනි තිබ්බේ. අද 187යි. හාල් රුපියල් 85 95 අතර තිබ්බේ. අද 160යි. එතනින් එහා ගාණක් නැහැ. එහාට යනවා. පෙට්‍රෝල් ලීටරයක් 137යි. අද 254යි. ගෑස් 1475යි. අද 1499යි. පාන් ගෙඩිය 55යි. අද 110යි. කිරිපිටි ග්‍රෑම් 400 පැකට් එක 380යි. අද 795යි. කුකුල් මස් කිලෝ එක 430යි. අද 870 උඩ. කහකුඩු කිලෝ එක රුපියල් 450ට තිබ්බේ. ආණ්ඩුව දැන් 6500යි සාහිත උඩින් තියෙන කහකුඩු. ඊට පස්සේ පරිප්පු 140යි තිබ්බේ දැන් 425යි. පැනඩෝල් පෙට් 1.25යි කාඩ් එක ගත්තාම රුපියල් 20ට කාඩ් එක නැත්තම් 12ට කාඩ් එක එහෙම තිබුණේ. අද රුපියල් 3යි කාඩ් එක. දැන් මේ අද රුපියල් 3යි පෙත්තක්. ඒක දැන් මෙතෙන්ට ගෙනල්ලා අපේ රට එක පැත්තකින් තෙල් පෝලිං හදන උදේට ආපහු උදේට ගෑස් පෝලිං හදනවා. මහත්තයා බයිසිකලේ වැඩට යන්න පෙට්‍රල් පෝලිමේ නෝනා උයන්න ගෑස් එක ගන්න ගෑස් පෝලිමේ. එක පෝලිමක් යනවා වවුචරේ ගන්න ටෝකන් එක ගන්නවා. අය පහුවදා ඇවිල්ලා පෝලිමේ ඉන්න ඕනේ ගෑස් සිලින්ඩර් අරගෙන. ඉතින් මේ ඔක්කොම කරන්න අපේ රටේ ආණ්ඩුව එනකොට කිව්වේ මොළ 7ක මුදල් ඇමති කෙනෙක් එනවා කියලා තමයි ආණ්ඩුකම ව්‍යවස්ථාව ගෙනල්ලා 20 වෙනි සංශෝධනය හදලා ඇවිල්ලා රටට කිව්වා මේ ආවට පස්සේ වැඩේ හරියයි කියලා. හැබැයි අපි එනකොට කිව්වා මේ එන්නේ භාණ්ඩාගාරේ සුද්ධ කරලා රටේ තියෙන ඉතුරු සම්පත් ටිකක් දීලා යන්න. දැන් ඒක අපි දකින්න වෙන හැටි. මම ඔබට කියන්නම් ඉදිරියේදී මේ වෙන දේවල්. නිසා අද මේ අර්බුදයේ සම්පූර්ණ නිර්මාණය කරේ ආණ්ඩුව. ඒතර ආණ්ඩුව අර්බුදේ නිර්මාණය කරද්දී ආණ්ඩුවේම හිටපු ඒ අර හවුල්කාර පක්ෂවල එළියට බහලා යනවා. ඒ අය යන්නේ අඩුම ගානේ ආණ්ඩුව හදපු අපි කියන දේවත් අහන්නේ. කොවිඩ් වලට ඒ වෙලාවේ උපදෙස් දීපු වෛද්‍යවරුන් වුණේ අයි. ඔතුමාට විනාඩි දොස්තරලා කියන දේ අහන්නේ. කෘෂිකර්ම ශාස්ත්‍රේ අර අපේ රටේ තිබුණේ මේ වීරපුරන් අප්පුලා ගැන කතා කරගෙන හිටියා අපේ රටේ මිනිස්සු. වීරපුරන් අප්පුලා කතා කර හිටියා වර්තමාන කුඹුරුපුරන් අප්පු අපේ රටේ කුඹුරු පාලු කරද්දි පොහොර ටික නැතුව ගොවියව අනාථ කරලා අසරණ කරලා දාද්දි කෘෂිකර්ම ශාස්ත්‍රයේ විශේෂඥයෝ කිව්වා ඔය වැඩේ කරන්න එපා මේක පියවරෙන් පියවර කරගෙන නැත්නම් අපිට ආහාර හිගයකට මුණ දෙන්න වෙනවා කියලා. හැබැයි එහෙම මේ රටේ ඒ ශාස්ත්‍රවල ප්‍රවීණයෝ විශේෂඥයෝ ඒ පිළිබඳ දන්න මිනිස්සු කියද්දි මෙතුමල්ලාගේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයකලා ඉන්න තිස්ස විතාර මහාචාර්යවරයා මේ වෛරොලොජිස්ට් ලෝකේ ඉන්න ජ්‍යෙෂ්ඨම වෛරොලොජිස්ට් කෙනෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තවත් එතුමාගේ උපදෙස් ගන්න. හැබැයි ඒ අය නොසලකා වැඩ කරේ. ඉතින් ඒ වැඩ කළා ඇවිල්ලා ආණ්ඩුව හොම්බෙන් යවලා අද තෙල් ටිකක් ගේන්න පෞද්ගලික අංශේ සමාගම් වලින් තමයි ඩොලර් ටික දෙන්නේ. අද ගෑස් ටික ගේන්න පෞද්ගලික අංශේ සමාගම් වලින් තමයි ඩොලර් ටික දෙන්නේ. අවසානයේ බැංකුවල තිබිච්ච ඩොලර් ටිකත් අරගෙන ඩොලරේ ගස් බැඳලා රටට අපරාධයක් කරලා අද බැරි ආණ්ඩුව රට අමාරුවේ දාලා කියනවා එන්න බේරගන්න කියලා. මේ වැටෙන්න කලින් මේ රට මේ මූණ දෙන අපි මුණ දෙපු අර්බුදේ එහෙම නැත්නම් මේ කොවිඩ් අර්බුදේ ඇස්සේ අපිට කොහොමද මුණ දෙන්න ඕනේ? ඒ හරහා වැඩපිළිවෙලක් හදන්න කියලා මොකක්වත් කරන්නේ නැතුව ඉඳලා ආණ්ඩුව කිලෝමීටර් 20ක පාරක් හදන්න බිලියන 160ක් හොරා ගන්න. ලන්සු දාලා ඒවට වැඩ කරමින් කියන ලාව ඒව සියල්ල වහගන්න සර්වපාක්ෂික සමුළු හදනවා නම් අපි ඊටාම් පැහැදිලිව කියන ආණ්ඩුවට දැන් බෑ වහාම යන්න කියන එක විතරයි කියන්න තියෙන. ජනතාව තෝරගනි ජනතාවට පුළුවන් ආණ්ඩුවක්. එහෙම නැති වුණොත් මේ රට මේ අප්‍රේල් මාසේ බක්මහා මිනිස්සුන්ට අවුරුදුනේ මේ කන්න වෙන්නේ. මේ ආණ්ඩුව ජනතාවට මලබත කන්න ලෑස්ති කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේක වර්ධනය කරන්න විතරක් නෙමෙයි අපි රටේ ජනතාවට කියනවා මේගොල්ලොත් එක්කයි කතා කරන්න දෙයක් නැහැ. කතා කරන්න එකතු වෙච්ච අය ගැන මම ඉස්සරහට කියන්න සුදානම්. නීතිඥ මధుර ඉතානගේ මන්ත්‍රීතුමනි දැන් ආණ්ඩුව හැටියට දැන් ඔබතුමන්ලා මේ කියන විදිහට ඔබතුමන්ලගේ දීර්ඝ කාලයක් ඉල්ලලා තියෙනවා සර්වපාක්ෂික සමුළුවක් පිළිබඳව. එහෙම නැත්නම් විපක්ෂයේ අදහසුත් අරගෙන මේ අර්බුද වලින් ගොඩ එන්න මේ කොරෝනා උවදුරත් එක්කම. නමුත් අහුම්කන් දීමක් සිද්ධ කරේ නැහැ කියන එක තමයි මේ විපක්ෂයේ නගන චෝදනා වලින් පෙන්눔 කරන්නේ. දැන් එක පැත්තකින් පසුගිය දින කීපෙදී අපි දැක්කා පසුගිය 23 වෙනිදා සමගි ජන බලවේගය මහ ජනතාව කැඳවනවා
කොළඹට. ඒකම ඊයේ ජනතා විමුක්ති පෙරමුණ ඒ තමන්ගේ ශක්තිය පෙන්වන්න නුගේගොඩට කැඳවනවා ඒ තමන්ගේ ජනතාව. එහෙම කැඳවලා තියෙද්දි රට ඇතුලේ ගෑස් පෝලිම් එහෙම නැත්නම් පෙට්‍රෝල් ෂෙඩ් ළඟ තෙල් ගන්න පෝලිම් මේ සියල්ල තියෙද්දි ලොකු ආර්ථික අර්බුදයකින් නැද්දි මුතුමන්ලා සර්වපාක්ෂික සමුළුව කැඳවනවා. එක පැත්තකින් මේ කියන විදිහට කල් ගන්නවා. මේ දේශපාලන කල්මැරීමක් කරන්න මේ සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් ආණ්ඩුවේ ජනප්‍රියත්වය හීන වෙලා තියෙන වෙලාවක ජනප්‍රියත්වය යලි හදා ගන්න කරන වැඩක්. තමුන්නාන්සලත් එක්ක ඉන්න පක්ෂ 11ක නියෝජිතයෝ ආණ්ඩුවෙන් එළියට බහින වෙලාවක මේ සියල්ල ගොනු කරගන්න සර්වපාක්ෂික සමුළුවක් ඇඳවලා තිනේ නැගෙන චෝදනා. මන්ත්‍රීතුමනි ඇත්තටම ඇයි මේ හදිස්සියේ මෙච්චර කල් ඉල්ලලා දීපු නැති සර්වපාක්ෂික සමුළුවක් මේ හදිස්සියෙම තියන්න ඔබතුමන්ලා තීරණය කරේ? සුධර්ම බොහොම ස්තුතියි මේ අවස්ථාවදී ලබා දීම. ඇත්තටම මේ සර්වපාක්ෂික සමුළුව හදිස්සියේ දීපු එකක් නෙමෙයි. මොකද පසුගිය කාලේ පුරාවටම දිගින් දිගටම ඉල්ලුවාට පස්සේ ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් විදිහට තමයි රජය ආරාධනාවක් කරේ. එතකොට අපි හිතමු සුධර්මන් මේ හරි ආණ්ඩුව කල්මරලා නිකන් අන්තිම වෙලාවේ දුන්නා කියලා. දැන් අර සුධර්ම ඉස්කෝලවලත් තියෙනවා අර වැඩ බැරි ඔය රණ්ඩු අල්ලන කට්ටි පනින සෙට් එකක් ඉන්නවනේ. සමහරවිට ඉස්කෝලේ හෝම්වර්ක් දුන්නාම ඒ හෝම්වර්ක් දීපු දවසට බඩේ අමාරුව හැදෙනවා. නිකන් ඔළුව රිදෙනවා. මොනවා හරි කරලා ඉස්කෝලේ කට් කරලා දානවා. ඒ වගේ දැන් මේක මේ සර්වපාක්ෂික සමුළුව මේ සෙල්ලම් සමුළුවක් නෙමෙයිනේ. රටේ මහජනතාව එක්ක තියෙන කතාව මොකද? මොකද පක්ෂය කියන්නේ දේශපාලන ව්‍යාපාරය කියන්නේ මහජනතාවනේ. ඒ කියන්නේ යම් කිසි ව්‍යාපාර නායකත්වය දුන්නට රටේ මහජනතාවනේ මේ හැම ව්‍යාපාරිකම තේරුම් මේ නියෝජනය වෙන්නේ. ඒතොර ඒ Taman නියෝජනය කරන පක්ෂයේ නායකයා හෝ අදාළ නියෝජිතයා ගිහිල්ලා මේ වගේ අර්බුදයකදී තමන්ගේ අදහස් ටික ප්‍රකාශ කරනවා කියන එක මහා ලොකු කාරණාවක් නෙවෙයි. ඒක අපි හිතමු මේ අන්තිම මොහොත කිව්වා කියලා. නමුත් මේ වගේ ලංකාවේ විතරක් නෙවෙයි අද ලෝකේම තියෙන මේ අභියෝගات එක්ක අපිට යම්කිසි සදාචාරාත්මක පැත්තකුත් තියෙනවා. අපි ආරාධනා කරා හරි අන්තිම මොහොතේ ආරාධනා කරා නම් ආරාධනාවට පිළිගත් පිරිසක් හිටියේ. ඒ කියන්නේ අපේ ගෞරවය හිමි වෙන පිරිසට. ඒ වගේම දැන් එතන ගිහිල්ලා කතා කරන්නේ මොකද්ද? තමන්ගේ අදහස් කියන්න බෑ. දැන් ඔබ දැක්කා පහුගිය කාලේ පුරාවටම මේ ඔබගේ නාලිකාවල වීඩියෝ පට බැලුවොත් එහෙම මොන ඔය විපක්ෂයේ මොන ව්‍යාපාරයේද මේ වර්තමාන අර්බුදයේදී අපි මේ රටේ ඩොලර් ප්‍රශ්නයට මෙන්න මේ විසඳුම තියෙන්නේ. එහෙම නැත්නම් කෙටි කාලින මෙන්න මේ ප්‍රශ්නේ මේ දේ තමයි විසඳුම. මධ්‍ය කාලින මෙන්න මේ දේ තමයි විසඳුම. ඒක දීර්ඝ කාලින අර අවුරුදු 74ක සාපේ කියන්න ඕනේ නෑනේ. ජග්ගගහ හැමතැනම මුක්කු ගගා ගිහිල්ලා අවුරුදු 74ක සාපයක් කියන්න ඕනේ නැහැ. මෙන්න මේක තමයි අද මාර්තු 24 වෙනිදා සිට ඉදිරියේදී අපේ මේ රට වෙනුවෙන් තියෙන දැක්ම මෙන්න මේක. ඒතකොට එහෙම කියලා ආණ්ඩුවත් යම්කිසි විදිහට සාධනීය හොඳ උත්තරයක් දෙනවා නම් ඒක පිළිගත්තා නම් ඊළඟ දේශපාලන මේ මැතිවරණයේදී ජනතාවත් කියනවනේ ආව් ඇත්තටම මේ අර්බුදේ වෙලාවේ ආණ්ඩුවට හොඳම අදහස දුන්න දේශපාලන ව්‍යාපාරය ඇත්තටම ඔවුන්ට ලොකු විශ්වාසයක් අපි අතර තියෙනවා. දැන් බලන්න මේ සුධර්මන් කටට එන දැන් මම අභියෝගයක් කරන්නේ මේක. දැන් තෙල් දෙන රටවල් 3ක් තියෙනවා කියලා විපක්ෂ නායකතුමා කිව්වා. එතකොට විපක්ෂ නායකතුමා ඒ තෙල් දෙන රටක එක රටක තෙල් රටවල් 3 ඕනේ නැහැ. එක රටකින් තෙල් නැවක් ගෙන්නලා දුන්නා නම් එක නෙවෙයි. නැත්නම් නැව් භාගයක් නැවකින් භාගයක් ගෙනලා දුන්නා නම් අන්න මිනිස්සු කියනවා රයිට්. ඇත්තටම විපක්ෂ නායකතුමා අඩුම ගන්න තෙල් බවුසරයක් ගෙනලා දෙන්න කියන්නේ. නැවක් ඕනේ නැහැ. තෙල් බවුසරයක් ගෙනලා දුන්න මෙන්න මම ගෙනාව ආරේම අහවල් කටාර වලින් බවුසරයයි. එහෙම නැත්නම් අබුඩාබි වලින් මේ භූමි තෙල් කරත්තයක්. එහෙම නෑ ඒ කියන්නේ මොනාරි කරත්තයක් ගන්න තරහ ඉගෙන තත්ත්වයට පත් වෙනවද? නෑ මම කියන්නේ එහෙම නෙමෙයි. මම මේ උදාහරණයකට කිව්වේ නිකන් මේ රට නැවක්ම කියමු අපි. ඔව් නැවක්ම කියමුකෝ. අපි නැවක්ම කියමුකෝ. ඉතින් එහෙම වුණොත් ඊළඟ ඡන්දෙදී ආයි මොනවාද අපේ පක්ෂ අපේ මේ තුනෙන් දෙකම යයි පැත්තට. ඒ කියන්නේ ඇත්තටම මේ අර්බුදේ වෙලාවේ මෙහෙම කරා මේ විපක්ෂ නායකතුමා කියලා කටට එන බොරු කිව්වේ නෑ, හිතට එන මනෝවිකාර කිව්වේ නෑ, මහපාරවල දුව හිටියේ නෑ. වෙන්න අර්බුදයේදී සත්‍යද කිව්වා. සුධර්මන්
මේ අර්බුදය අපි තේරුම් ගන්න ඕන ඇත්තට මොකක්ද කියලා මුලින්ම. මේක තේරුම් ගන්නේ නැතුව ඔහේ මනෝවිකාරෙන් එක ඒව කියලා වැඩක් නැහැ. මේ කෙරුවාවේ මම නිකන් කියන්න පොඩි කාරණාවක්. මේ බැඳුම් කරගන්නක ස්වර්රීත්ව බැඳුම් කර. ඒතර මේ 2009 තමයි පටන් ගත්තේ. ඒතර 2009 ඉඳන් 2014 වෙනකන් බැඳුම් කර ඒ කියන්නේ USD 5000 ඒ කියන්නේ මිලියන 5000ක් කරන් තියෙනවා. එතකොට මේ මිලියන 5000ට කරපු වැඩක් මොනවා හරි තියෙනවනේ. මොනවා හරි තියෙනවනේ. වරායක් හදලා තියෙනවා. ඒක වික්කා ඒක කමන්නේ. ඊළඟ පාරවල් ටිකක් ඇදුවා අර මේ මොකද්ද මේ මස් මේ මොනවාද අර කිව්වේ මේ සත්තු මැරෙනවා. ඉතින් ලොකු ප්‍රශ්න තියෙනවා කියලා එහෙම කොහොම හරි කමන්නේ ඇම්බුල් තියල් ගේනවා කියලා පාරවල් ඇදුවා. දැන් 2015 ඉඳන් 2019 වෙනකන් බැඳුම් කර 12000 මිලියන 12050ක් කරන් තියෙනවා. ඒතර මේ 50න් අඩුම ගානේ දැන් අපි නෝ අර්බුදයක් ආවා. අපි අඩුපාඩු තියෙනවා, වැරදි තියෙනවා, යම් ප්‍රශ්න තියෙනවා. අර්බුදයක් වෙලාවේදී යම් විදිහකට හරි ශක්තියක් වෙන්න අපිට ආර්ථික වර්ධනයක් තිබුණා නම් මොකද ලෝකේ හැම රටක්ම සුධර්මන් පටන් ගත්තේ මේ වගේ බිඳුවේ මස්ත බාල්දු වෙච්ච රටක ඉන්නේ කොවිඩ් එකට. දැන් මම මේක ඊළඟ වටේදී කියන්නම්. ඒකෝර දැන් අපි මේකේදී මේ කෙටි කාලීන මේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුම මධ්‍ය කාලීන ඩොලර් ප්‍රශ්නෙට විසඳුම කියන එකේදී අතන මම අද සතුටු වෙනවා. මොකද විශේෂයෙන් මට මේක දෙන ඊළඟ වෙලාවේ මට අඩු කරත් කමක් නැහැ. අද ඔබගේ නාලිකාවත් ආවා. අපිට පුළුවන් වුණා ලක්ෂලට සලුසලට ඒගොල්ලෝ පිටරටවල විවෘත කරා දැන් මේ ප්‍රදර්ශනාගාර අපිට බැරි වුණා පහුගිය කාලේ ඒවට අවශ්‍ය ඒ යම් නිර්මාණ ඒ වගේම ඔය හෑන්ඩ්ලූම් ඒ වගේම විසිතුරු බහන්න නිර්මාණය කරන මොකද දාසිරි එමතුමා මට කිව්වා විසිතුරු අලිය ලස්සන ලී වලින් කපන අලි 5000ක් උමනාවල තුන අපිට දෙන්න සප්ලයි කරන්නේ නැහැ කියලා. මම අද කෝට්ටේ නගරයේ ඔබේසේකරපුර කියන්නේ අපේ ලොකු ප්‍රශ්නයක් තියෙන මොකද විශාල ජනතාවක් ඉන්නවා. ඒ ළමයි 40ක් තෝරගෙන පළවෙනි 20 දෙනාව අපි පුහුණු කළා බතික් මාස 3ක අද පළවෙනි ඒ කණ්ඩායම අපිට අවශ්‍ය ඒගොල්ලන්ට අවශ්‍ය මේ මහන්න මැෂින් ටික දුන්නා අවශ්‍ය උපකරණ ලබා දුන්නා. ලබන සතියේ සිට ඒගොල්ලෝ සම්පූර්ණයෙන්ම අර ලක්ෂලට සලුසලට සැපයුම් කරුවෝ විදිහට ව්‍යවසායක විදිහට අපි හදනවා. ඇත්තට මෙන්න මේ මම මේ අපි ඉස්සරහට මම කතා කරන්න අපි ජීවනෝපාය කොහොමද මේ හදන්න කියලා මේ අර්බුදයෙන් ජය ගන්න අපිට විවේචන දින අඩුපාඩු තියෙනවා. නමුත් අපි බිඳුවෙන් හරි සුරුවෙන් හරි මොකද්ද කරන්න ඕන කියන දේ තමයි කරන්න ඕන. මේ නැතුව අපි කතා කරලා වැඩක් නැහැ. රටේ ප්‍රශ්න විසඳන මග සර්වපාක්ෂික සමුළුවද. මෙන්න මේ පිළිබඳව තමයි අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. ඔබ නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් රටේ ප්‍රශ්න විසඳන මග සර්වපාක්ෂික සමුළුද. මේ තමයි අද තුලාව දේශපාලන සංවාදයෙන් අපි සාකච්ඡා කරමින් සිටින්නේ. අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමනි, දැන් ඔබතුමාලා කියනවා මේක වැඩක් නැති දෙයක් මේ සර්වපාක්ෂික සමුළුව. මේකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මේක පාර්ලිමේන්තුවෙන් විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක්, පාර්ලිමේන්තුවට ඇවිල්ලා විසඳ ගන්න ඕනේ ප්‍රශ්නයක් කියලා. හැබැයි අසංක නවරත්න මන්ත්‍රීතුමා පැහැදිලි කරා වගේම අපේ රටේ මෙවැනි වූ සර්වපාක්ෂික සමුළු රාශියක් පවත්වලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා තමයි ජනාධිපතිවරයා හැටියට හිටපු ජනාධිපතිවරයා හැටියට සර්වපාක්ෂික සමුළුවක් ඇඳුවේ. මම හිතන්නේ සෑම පක්ෂයන් පහේ මේ ඒ සර්වපාක්ෂික සමුළු වලට සහභාගී වෙලා තියෙනවා. ඔබතුමාලා ප්‍රධාන විපක්ෂයේ හැටියට දැන් පාර්ලිමේන්තුවේ කතා කරන්න ඕනේ දේවල් පාර්ලිමේන්තුවේ එළියට ඇවිල්ලා ඒ පාර්ලිමේන්තුවම නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයන් හැටියට ඒ පක්ෂ නියෝජිතයන් හැටියට රටේ ජනාධිපති රටේ අගමැති සහ ආර්ථිකයට සම්බන්ධ ඒ උදවියත් එක්කත් ඉඳගෙන කතා කරලා විසඳුම මේකයි කියලා යෝජනාවලියක් දෙන්න බැරියයි. ඇයි ඔබතුමාලාගේ තියෙන යෝජනාවලිය ඔබතුමාලා හංගගෙන ඉන්නේ නැතුව මේ දීලා බලන්න ආණ්ඩුවට. ආණ්ඩුව කියනවා නම් හොඳයි ඔබතුමාලාගේ යෝජනා අපිට දෙන්න, යෝජනා අපි ක්‍රියාත්මක කරනවද නැද්ද කියන එක වෙනම කාරණයක්. ඒ තිනදී ඔබතුමාලාට පුළුවන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඇයි යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ නැත්තේ? මේ ආණ්ඩුව බලයටපත් උනේ රටේ ජනතාවට සෞභාග්‍ය දැක්ම ඉදිරිපත් කළා. සෞභාග්‍ය දැක්මක් ඉදිරිපත් කළා. ආණ්ඩුවක් බලයට ආවම ආණ්ඩුවට අවුරුදු 5ක කාලයක් තියෙනවා රටේ ජනතාවට ඒ වැඩේ කරන්න. ඉතින් දැන් ඒක හරියට කරගන්න බැරි වුණාට අනේ අපිට කරන්න බෑ. ඕගොල්ලෝ ඇවිල්ලා අපිට උදව් කරන්න, ඕගොල්ලන්ගේ වැඩ පිළිල තියන්න කියලා කියන්නේ නෙමෙයි ආණ්ඩුවපත් කරගත්තේ. ආණ්ඩුවපත් කරලා තියෙනවා අවුරුදු 5කට. අපි විපක්ෂයට ඇවිල්ලා තියෙන අවුරුදු 5කට.
ඉතින් ඒක නිසා දැන් ආණ්ඩුව මේ වැඩේ කරන්න ඕනේ. දැන් අපි විපක්ෂයක් විදිහට අපිට දෙන්න පුළුවන් සහයෝගය තමයි අපි මම මුලින් කිව්වේ අපි කොවිඩ් ප්‍රශ්නේ ආපු වෙලාවේ කිව්වා මේකට අපිට අපේ සහයෝගය ගන්න උවමනාවක් ඕනේ නැහැ. දැන් මේකදිත් අපි 2021 ඉඳන් කිව්වනේ මේක මෙන්න මේ කරන්න ඕනේ දේවල්. ඉතින් පාර්ලිමේන්තුවේදීත් කිව්වට පස්සේ ඒත් මුකුත් නැතුව ඉඳලා දැන් අන්තිම මොහොතේ මේ වෙලා තියෙන්නේ. ඔබතුමාලා කියන්නේ ආණ්ඩුව ජනතාව බලය දීලා තියෙන අවුරුදු 5කට ඔබතුමාලා විපක්ෂයේ ඉන්න අවුරුදු 5ක් මේ අවුරුදු 5 කරන්නේ ඊට පස්සේ අපි ඡන්දකින් බලමු. නෑ අවුරුදු 5කටනේ ඉතින් මේ ආණ්ඩුව ගත්තේ ජනතාවට කියලා දැන් සෞභාග්‍ය දැක්මක් තියනවා කියලානේ. දැන් අන්තිමට මොකද වෙලා තියෙන්නේ? දැන් මේකට සම්පූර්ණයෙන්ම වක් කියන්න ඕනේ මේ රජය. මේ රජය ආරම්භයේම මේ මූලිකවම තමයි ලංකාවේ මම හැමදාම කියන එකක් තමයි ලංකාවේ නිදහසෙන් පස්සේ වැඩිම රාජ්‍ය ආදායම තිබුණේ 2018 බිලියන 1980ක්. අද පාර්ලිමේන්තුවේ අගේ එකතු කිරීම ඒ බදු පනත ගැන සාකච්ඡා කරද්දී මූලික පටන් ගද්දී කතාවේදී මේ කෙරු කතා මන්ත්‍රීතුමත් ඒක වැරදියට මෙයා කළා. එතුමා කියවුවා අඩු ගානේ ලංකාවේ ආදායම බිලියන 2000ක් දක්වාත් කරන්න ඕනේ කියලා. හැබැයි බිලියන 1980ක් තිබුණා 2018. ඊට පස්සේ 2019 බිලියන 1900ක් තිබුණා. හැබැයි මේ ආණ්ඩුව ආපු ගමන් මම මොකද කරුවේ? බදු බිලියන 600කින් අඩු කරගත්තා. අඩු කරගත්තාට පස්සේ බිලියන 1500ට වඩා අඩු වුණා. රාජ්‍ය වියදම බිලියන 5500ක් වුණා. ඉතින් මේ තත්ත්වය තුල තමයි ලෝකේ මේ ණය දෙන ආයතන අපිව ඩවුන්ග්‍රේඩ් කළේ. මොකද අපේ රාජ්‍ය ආදායම මදි වියදමට. ඒක විශාල ප්‍රශ්නයක් බවට පත් වුණා. ඉතින් ඒක නිසා රාජ්‍ය ආදායම දළදේශ නිෂ්පාදනය 10%ට වඩා අඩු වුණා. ඉතින් මේ තත්ත්වය තුල මේ ප්‍රශ්නේ දිගින් දිගටම ඇවිල්ලා තමයි දැන් මේ දැන් තියෙන ප්‍රශ්නෙට ප්‍රධානම තමයි අපේ විදේශ සංචිත හිඟ වෙලා ඩොලර් නැතිකම. ඒකනේ ප්‍රධාන හේතුව. එතකොට එහෙමනම් ඒක වෙන්න කාටද හිටපු මේ මහ බැංකු නියෝජ්‍ය අධිපති විජේවර්ධන මහතා කියන මේකට සම්පූර්ණයෙන් වක් කියන්න ඕනේ මේ රජය සහ මුදල් මණ්ඩලය. මුදල් මණ්ඩලය කියන්නේ භාණ්ඩාගාර ලේකම්තුමා මේ මහ බැංකුවේ අධිපතිතුමා ඉතින් ඉන්න තව නිලධාරි ප්‍රධාන තුන්දෙනෙක් ඒ තුන්දෙනා ගත්ත තීන්දුව. මොකද ඩොලර් එක 203ට තියාගන්න සංචිත වලින් ඩොලර් බිලියන 5.5ක් මිලියන 5500ක් නිර්පරාධ වියදම් කෙරුවා. ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට යන්න කීකියත් කිව්වා සමහර අය. එතකොට අපේ ආර්ථික විශේෂඥයන් කිව්වා මේ ඩොලර් එක සාමාන්‍ය තත්ත්වයේ පා කරන්න කියලා. එහෙම කෙරුවා නම් මේ ඩොලර් එක 300ට යන්නේ නැහැ. මේක 240න් 250න් නවතිනවා. ඒක දැන් මාස 6-4කට ඉස්සෙල්ලා කෙරුවා නම්. එහෙම කෙරුවේ නැහැ. ඉතින් එහෙම කරන්නේ නැතුව ඩොලර් බිලියන 5.5ක් අයින් කරලා නැති කරලා මේ කරපු වැඩේ නිසා දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් රටේ ජනතාව ජීවත් වෙන්න බෑ. මම මේ දැක්ක මේ තියෙන මේ ඊයේ පෙරේදා මේ තියෙන්නේ බ්ලූම්බර්ග් එකේ රූත් පොලාට් කියලා තියෙන එක. How four powerful brothers broke an island nation. කියන්නේ එක් පවුලක් එක්ව ලංකාව විනාශ කළ හැටි. මේ රාජපක්ෂ පවුල එකතු වෙලා මේ ලංකාව විනාශ කළ හැටි. මම මේක පැහැදිලි කරන්න. මේක බොරු කියලා කිව්වොත් මම මන්ත්‍රීකමෙන් අයින් වෙනවා. ඔබතුමාලා ප්‍රශ්න කිරීමයි කියන්නේ. හරි මේ තියෙන්නේ මේ මහ බැංකු වාර්තාව. හරිද? මේ මහ බැංකු වාර්තාව අනුව 1990 නිදහසෙන් පස්සේ අපි ඉස්සෙල්ලාම ණය ආරම්භ තියෙන 1950. මිලියන කෝටි 65යි. පළවෙනි ණය. ඒතකොට 1994. ඒ කියන්නේ මේ චන්ද්‍රිකා මෙතනිය බලයට එද්දි පරණ UNP ආණ්ඩුව පරදෙද්දි ලංකාවේ සමස්ත ණය ප්‍රමාණය නොගෙවු ණය ප්‍රමාණය කෝටි 55000යි. කෝටි 55000යි. 1990 නිදහස ඉඳන් කෝටි 55000. මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට ආවේ 2005. 2005 බලයට එද්දි සමස්ත ණය නොගෙවු ණය ප්‍රමාණය කෝටි 220000යි. එතකොට නිදහස ලබාගත් දවස් ඉඳන්ම 2005 වෙනකන් අවුරුදු 55ක්ටම කෝටි 220000යි. මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 පරදිද්දි බිලියන 7300 කෝටි 7,30,000යි. ඒත් 7,30,000කින් 2,20,000 අඩු වුණාම කෝටි 5,10,000ක් විතර ඒ කාලේ අරන් තියෙනවා ඒ අවුරුදු 9ට. ඊට පස්සේ 7,00,000 කෝටි 7,30,000කට බිලියන 7,300 2014 15 ආණ්ඩුව ඇවිල්ලා 2019 මේගොල්ලන්ට දෙද්දි කෝටි 13,000යි. කෝටි 13 ලක්ෂයයි. බිලියන 13,000යි. ඒතකොට ඒ කාලෙත් ඒගොල්ලෝ 5,500ක් කරන් තියෙනවා. ඒක තමයි දැන් එතකොට ඒ ණය ගත්තාට පස්සේ ඒ 2010 2005 2014 වෙනකොට යුද්ධයක් ඉවර කරලා විශාල යටිතල පහසුකම් ප්‍රමාණයක් හදලා තමයි මේ ණය කරේ. නමුත් ඔබතුමාට පුළුවන් ද කියන්නේ 2015 2019 ඒ කරපු සංවර්ධනය මොකද්ද? ඒක යුද්ධයක් තිබුණේ නැහැ, කොරෝනා වසංගතයක් තිබුණේ නැහැ, ජාත්‍යන්තර අර්බුද තිබුණේ නැහැ, ජාත්‍යන්තර යුද්ධ තිබුණේ නැහැ. නමුත් අන්තිමට අපිට දෙනකොට ආර්ථික වර්ධන වේගය කීයද? ඔව් එතකොට නෑ ආර්ථික වර්ධන වේගය කීයද? ආර්ථික වර්ධන වේගය 2.6යි. ඔව් එතකොට එහෙම උනේ කොහොමද? ඔබ ඉන්න කියන්නේ. එතකොට විදේශ සංචිත කොච්චරද?
මේක අහගන්න හරියට අහගන්න. ඊට පස්සේ එතකොට කතාව කියන්න පුළුවන්. දැන් අද වෙද්දි සමස්ත නොගෙවි ණය ප්‍රමාණය කෝටි 19ක්. නෑ ඒක හරි මං අහන්න පස්සේ නෑ නොමින්ද කියන්නේ. එතකොට විදේශ සංචිත මේ තියෙන්නේ ලංකාවේ වැඩිම විදේශ සංචිත සහ විදේශ මුදල් තිබුණේ 2017 සහ 2019 බිලියන 10කට යා. මේ තියෙන්නේ මෙන්න මේ වාර්තා මම ඔයාලට පෙන්නන්න. 2019 කීයද තිබුණේ? 2019 සමස්ත ප්‍රමාණය 10.4යි සමස්ත මේ මොකද්ද මුළු විදේශ වත්කම් 10.4යි. හරිද? 2017 10.4යි. හරිද? ඒ කියන්නේ මහ බැංකුවේ සහ පුද්ගලික බැංකුවල. එතකොට මහ බැංකුවේ තියෙනවා විදේශ වත්කම් 2019 බිලියන 7.6ක්. හරිද? එතකොට මේ බිලියන 7.6 විදේශ වත්කම් කියන්නේ අනිත් බැංකුවල තියෙන ඒත් 2014 බාරදෙනවද කීයද සංජිත? ඔව් ඔමින්ද කියන්නේ ඒක තමයි මේගොල්ලෝ හැම වෙලාවෙම කියන්නේ. ඔව් දැන් ඕගොල්ලෝ බාර දෙද්දී 8.2යි. ඔව් 8.2යි. ඔය 8.2න් බිලියන 2.2ක් මාස 12ක් තුල ගෙවන්න ඕනේ තියෙන ඒවා. ඒ 2019 බාර දෙද්දී 2014 මේගොල්ලෝ 2015 ආණ්ඩුවට දෙද්දී 8.2ක් තිබුණා. ඒ 8.2 ඇතුලේ තිබුණා බිලියන 2.2ක් මාස 12ක් ඇතුළත ගෙවන්න ඕනේ. දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. මේක අහන්න. දැන් ඊයේ පෙරේදා මම කවුද බැසිල් රාජපක්ෂ ගිහලා ණයක් ගෙනාවනේ ඉන්දියාවෙන්. අවුරුදු කීයකින්ද ගෙවන්න ඕනේ? කීයද කියන්නේ? අවුරුදු 3කින්. නේ? ඒතකොට මේ ආණ්ඩුවද ගෙවන්න ඕනේ? මේ ආණ්ඩුව නෑ එතකොට. හරිද? එතකොට ඒ ඔබතුමා කියන අවුරුදු 3ක් විතර ආණ්ඩුව වෙනස් නෑ අවුරුදු දෙකකින් ඡන්දයක් එනවනේ. එතකොට දැන් මේ ලංකාවේ 2002 මහින්ද රාජපක්ෂ 2005 බලයට එද්දි කීයද විදේශ ණය? ඩොලර් බිලියන 11යි. ඩොලර් බිලියන 11යි 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා බලයට එද්දි. 2014 අන්තිම එයා යද්දි කීයද? බිලියන 42යි. බිලියන 42යි. 42 11ක් අඩු කරපුවම කීයද? 31යි. එතකොට 2005 ඉඳන් 2014ට ඩොලර් බිලියන 31ක් අරන් තියෙනවා. 2007 තමයි ස්වෛරීත්ව බැඳුම් කර ගන්න පටන් ගත්තේ මහින්ද රාජපක්ෂ මහත්මයා මුදල් ඇමතිලා ඉන්නේ. ස්වෛරීත්ව බැඳුම් කර කියන්නේ වාණිජ්‍ය වෙළඳපොලෙන් ගන්න ණය. එතකොට එහෙම 2007 තමයි පටන් ගත්තේ. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා බලයට එද්දී 2005 ඩොලර් බිලියන 11යි තිබෙච්ච ණය ප්‍රමාණය එතුමා පරදිද්දි ඩොලර් බිලියන 42යි. ඩොලර් බිලියන 31ක් ගත්තා. හරිද? එතකොට ඊට පස්සේ 2015 19 රජයේ බලයේදී අවසානයේදී ඩොලර් බිලියන 54යි. එතකොට ඩොලර් බිලියන 12ක් අරන් තියෙනවා. ඒ ඩොලර් බිලියන 12න් අන්තිම 2019 අරන් තියෙනවා ඩොලර් බිලියන 4.4ක් ඒ අරන් ස්වෛරීත්ව බැඳුම් කර අරන් තියෙනවා. මොකද මේගොල්ලෝ දැන් ඔයා මෙයා පෙන්වන්නේ කොලයක්. ඒ කොලේ ණය ගෙවන්න මේ කොලේ ණය ගෙවන්න එපා. මේගොල්ලෝ 2010 ඉඳන් 14 2007 ඉඳන් ගත්ත ඒවා 2014 පස්සේ ගෙවන්න ඕනේ. මම එකට උදාහරණයක් කියන්නම්. මත්තල ගුවන් තොටුපළ හදන්න ඩොලර් බිලියන 252ක් ගත්ත ණය මහින්ද රාජපක්ෂ මැතිතුමා. ඒකට ග්‍රේස් පීරියඩ් එක මේ කාලයක් දුන්නා සහන කාලයක් අවුරුදු 5ක්. 2010 ගත්තේ. 2015 වෙනකන් ගෙවන්න ඕනේ නැහැ සතයක්වත්. 2015 අපේ ආණ්ඩුව ආවා. අපිට ගෙවන්න උනා. 2031 වෙනකන් ගෙවන්න ඕනේ. ගෙවාගෙන යනවා. ඒ වගේ තමයි දැන් කොලයක් පෙන්නුවේ ණය අරන් තිබුණා කියලා. ඊට පස්සේ 12ක් ගත්තා කියලා. ඊට අර ගත්ත ඒවා ගෙවන්න එපා. ඒතොර ගෙවන්න ණය ගන්න එපා. මේ ණය ගන්න තු ගෙවන්න එපා. අනුන්ගේ ණය තමයි ඔබතුමාලා ගෙවන්න ඕනේ. අනුන්ගේ දැන් අපි ගන්නවනේ දැන් මේගොල්ලෝ ගන්න ණය අපි ඊළඟ ආණ්ඩුවකින් ගෙවන්න වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ගෙවන්න වෙනවා. ඉතින් මම කියන්නේ මේගොල්ලන්ට උනේ කෝටි 100කින් හදන්න පුළුවන් එකට කෝටි 300ක් ගන්නවා. කෝටි 100න් හදනවා. එතකොට ඩොලර් දේශීය නිෂ්පාදනය කෝටි 100ක් එකතු වෙන හැබැයි කෝටි 300ක් ණය අරන් තියෙනවා. කෝටි 200 ගන්නවා. ඉතින් ඒකනේ මේ කියන්නේ මේ පවුලක් එක්ක ලංකාව විනාශ කරයි කියලා. ඉතින් මේව තමයි මේ වෙලා තියෙන්නේ. ඉතින් මේ මම කියපු දේ මේ ඩොලර් ප්‍රමාණය මහින්ද රාජපක්ෂ රජයේ ගත්තගේ නැහැ කියලා ඔප්පු කෙරුවොත් මම මන්ත්‍රීකමෙන් අයින් වෙනවා. මෙන්න මේක තමයි සත්‍ය తත්ත්වය. එතකොට ඩොලර් වැඩියෙන්ම අරන් තියෙන්නේ ණය අරන් තියෙන්නේ. සමස්ත මේ බුදුන් හොඳට අහගන්න. අද වෙද්දි සමස්ත ණය ප්‍රමාණය කෝටි 19 ලක්ෂයයි. මේකෙන් කෝටි 11 ලක්ෂයක්ම නිදහසෙන් පස්සේ 19 ලක්ෂය. 11 ලක්ෂයක්ම අරන් දෙන රාජපක්ෂවරු. 11 ලක්ෂයක්ම. ඒතකොට අනිත් සෑම රජයක්ම තිබිච්ච සෑම රජයක්ම අරන් තියෙන කෝටි 8 ලක්ෂයයි. කෝටි 8 ලක්ෂයයි මුළු මේ නිදහසෙන් පස්සේම. මේක බොරු කියලා ඔප්පු කරුවොත් මං හෙට මන්ත්‍රීකමෙන් අයින් වෙනවා. ඉතින් මේක තමයි සත්‍ය තත්ත්වය. මේක තමයි සත්‍ය තත්ත්වය. එතකොට දැන් මේ විදේශ ණය මේ තියෙන මේ මහ බැංකු වාර්තාව. එතකොට 2005 බිලියන 11ක් තිබිච්ච එක බිලියන මේ 42යි 2015. දැන් 54 එක ඇත්ත. ඊට පස්සේ දැන් ඒකෙන් දැන් තාත් මේ ඊයේ පෙරේදා ඉන්දියාවෙන් අරන් තියෙනවා ඩොලර් බිලියන 2.4ක්. දැන් චීනෙන් අරන් තියෙනවා. මේ හැමතැනම ගත්ත ඒවත් ණයනේ. ජනාධිපතිතුමා කියන මම ආවට පස්සේ ඩොලර් ණයක් ගත්තම නැහැ කියලා. මේ ණය අරන්. ඔබතුමා අවසන් කරනවා නම් අසංග නවරත්න මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා
සර්වපාක්ෂික සමුළුව ගැන අපි කතා කරන්නේ. ඔබතුමා පැහැදිලි කරා ඔබතුමා සර්වපාක්ෂික සමුළුවට සහභාගී වුණා පක්ෂයක් හැටියට තීරණයක් ගත්තා. මේ සර්වපාක්ෂික සමුළුවේ නියෝජනය කරලා ඒ අදහස් උදහස් ශ්‍රී ලංකා මහජන පක්ෂය හැටියට ඉදිරිපත් කරන්න. දැන් මේ සර්වපාක්ෂික සමුළුව එනකොටම තමයි ආණ්ඩුව ඇතුලේ අර්බුදයක් මතුවලා තියෙන්නේ. ඔබතුමාලා දැන් මේ සර්වපාක්ෂික සමුළුවට ඔබතුමා සහභාගී වෙනවා වගේම ඔබතුමා අර එකතු වෙලා ඉන්න පක්ෂය 11 අනිත් කණ්ඩායම් දැන් වෙනම ගමන් මාර්ගයක යනවා. අද අපි දැක්ක දළදා මාලිගාවටත් යනවා. මොකක්ද මේ දෙවිඩි මේ පිළිවෙත? ඔබතුමාලා ආණ්ඩුවත් එක්ක ඉන්නවද? ආණ්ඩුවෙන් යනවද? එහෙම නැත්නම් ආණ්ඩුවේ තියෙන බලය නැති කරන්න හදනවද? 113 නැති කරනවා කියලා මේ අද විමල් වීරවංශ මන්ත්‍රීතුමා කියනවා ඇහුණා. මොකක්ද මේ தත්ත්වය ඇත්තටම? මේ අර්බුදකාරී තත්ත්වයකට ඔබතුමාලා නේද ඇදලා දාලා තියෙන්නේ? ඔව් මම හිතන්නේ අපි දේශපාලන පක්ෂ 11ක් ආණ්ඩුව නියෝජනය කරන හවුල්කාර පක්ෂ විදියට අපි දීර්ඝ කාලයක් මේ රටේ පවතින ප්‍රශ්න පිළිබඳව අපි සංවේදී වෙලා විවිධ අවස්ථාවන් වල එකතු වෙලා සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා මෑත කාලේ ඉන්න මේ ආර්ථික අර්බුදයට අපිට ගේන්න පුළුවන් විසඳුමක් විදියට තමයි අපි යෝජනාවලියක් සකස් කරලා පහුගිය දෙවෙනිදා ජනගත කරේ. ඒ යෝජනාවලියේ අපි මූලිකව සඳහන් කරපු කාරණා තමයි මේ ආර්ථික අර්බුදයෙන් අපි ගොඩ එන මඟ කොහොමද ඒ පිළිබඳව කෙටි කාලින සහ මධ්‍ය කාලින දීර්ඝ කාලිනව අපි කොහොමද මේවට ඉදිරිපත් කරන සැලසුම් මොනවද කියන කාරණාව තමයි අපි ඉදිරිපත් කරේ. මම හිතන්නේ ඒ ප්‍රකාශනයක් පිළිගන්වන්න තමයි අද දේශපාලන පක්ෂ නායකයෝ කීප දෙනෙක් නෝර ප්‍රදේශයට ගිහිල්ලා තිබුණේ. මම හිතන්නේ මේ ආණ්ඩුව ගෙනෙන්න විශාල කැපකිරීමක් කරපු දේශපාලන පක්ෂයක් විදිහට මහජන පක්ෂය අපි විශ්වාස කරනවා මේ ආණ්ඩුව ගෙනෙන්නට ජනතාවට අපි විශාල පොරොන්දු ප්‍රමාණයක් දුන්නා. අපි සෞභාග්‍ය දැක්ම අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා කිව්වා වගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල අපි ජනතාවට ගෙනහිලා තමයි ඒ ජනතාවගේ 69 ලක්ෂයක ජනවරමක් අපි ලබා ගත්තේ. ඒ නිසා අපිට ලොකු වගකීමක් තියෙනවා. තාම ආණ්ඩුවට ගත වුණේ අවුරුදු 1.5ක 2ක කාලයක්. ජනාධිපතිතුමා ඇවිල්ලා බොහොම කෙටි කාලයක්. එතකොට මේ කාල සීමාව අපි දන්නවා වැඩිම කාලයක් අපිට ගත කරන්න උනේ කොවිඩ් වසංගතයත් එක්ක. එතකොට මේ ඉතිරි කාලය තුල ආණ්ඩුවෙන් එහෙම නැත්නම් ජනතාව බලාපොරොත්තු වෙන වැඩ කොටස කර ගැනීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් විදියටත් ආණ්ඩුවේ മന്ത്രിවරයෙක් විදියටත් අපි අපේ කැපවීම ලබා දෙනවා. මොකද අපි මිනිස්සුන්ට පොරොන්දු පත්‍රයක් දීලා තියෙනවා මේ කාරණා ඉෂ්ට කරනවා කියලා. එතකොට සමහර කාරණා ඉටු නොවනකොට අපි ආණ්ඩුව ඇතුලේ අරගල කරා. ආණ්ඩුව ඇතුලේ අපිට කතා කරන්න පුළුවන් තැන්වල අපි කතා කරා. අපේ දේශපාලන පක්ෂ 11 ඊට පරිබාහිරව ඉන්න මහජන එක්සත් පෙරමුණ දේශීය ජනතා පක්ෂය වගේ අපේ සන්දානගත වෙලා ඉන්න පක්ෂ ගණනාවක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුළේ සහ එළියේ ඉන්න. ඉතින් ඒ සියලු දෙනාත් අපිට අවස්ථාවන් ලැබුණු හැම අවස්ථාවකම කතා කරා. නමුත් අපි අතර සාකච්ඡාව හරියාකාරව සිදු නොවුණු නිසා තමයි මම විශ්වාස කරන්නේ මේ විදියට කණ්ඩායමක් එළියට බහින්න සූදානම්ෙන් ඉන්නේ. මම හිතන්නේ තාම මේ සියලු දෙනාම ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ. තාම විපක්ෂයේ ඉඳ ගන්නවා කියලාවත් ස්වාධීන වෙනවා කියලාවත් එහෙම කිසිම තීරණයක් අරගෙන නැහැ. තවම මම විශ්වාස කරනවා අපි නම් මේක නිවැරදි කරන ආණ්ඩුව තුල ඉඳගෙන සටන් කරනවා. මොකද අපිට ලොකු වගකීමක් තියෙනවා. මිනිස්සු ඡන්දෙ දුන්නේ ඊළඟ ඡන්දෙට කලින් ඒ අපිට බලය දීපු කාල සීමාව තුල අපි ලබා දීපු පොරොන්දු පත්‍ර ඉෂ්ට කර ගැනීම සඳහා තමයි ඔවුන් අපිට වරමක් දුන්නේ. ඒ නිසා අපිට විශේෂයෙන්ම ගෝලීය මේ වසංගත තත්ත්වයක් එක්කත් රටේ තිබුණු ආර්ථික ප්‍රශ්නත් එක්කත් අපිට කරන්න බැරි වෙච්ච දේවල් විශාල වශයෙන් තියෙනවා. අශෝක අබේසිංහ මැතිතුමා කිව්වා වගේ විශාල වැඩ කොටසක් අපිට ඉතිරි වෙලා තියෙනවා. ඒ නිසා මේ කාරණා ඉෂ්ට කර ගැනීම සඳහා තමයි අපි වෙහෙසෙන්න ඕනේ. මම හිතන්නේ මේ අද තියෙන තත්ත්වය අද මම මීට පෙරත් කිව්වේ අද තියෙන රටේ තත්ත්වය අපිට දේශපාලනය කරන්න පුළුවන් පරිසරයක් නෙමෙයි. අපි පක්ෂ විදියට අපිට මැතිවරණයක් ආවහම මේ මැතිවරණයේ විවිධ අපේ අදහස් ඉදිරිපත් කරලා අපේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරලා අපිට මැතිවරණයට ගිහිල්ලා මුහුණ දෙන්න පුළුවන්. නමුත් අද රට තියෙන්නේ අපිට දේශපාලනය කරන්න පුළුවන් වටපිටාවක නෙමෙයි. අපි පක්ෂ විපක්ෂ මේ සියලු දෙනා එක තැනකට ගොනු වෙලා මේ ප්‍රශ්න වලට විසඳුම් සොයා ගැනීම තමයි අපිට අපේ න්‍යාය පත්‍රවල ප්‍රමුඛම වගකීම බවට පත් වෙලා තියෙන්නේ. මිනිස්සු අර මෙතුමන්ලා කිව්වා වගේ මිනිස්සු විශාල පීඩාවක ඉන්නේ. පෝලිං වල ගෑස් සිලින්ඩරේ ගන්න, ඒ වගේම ඉන්ධන ටික ගන්න, ගෑස් සිලින්ඩරේ ගන්න එක දවසක ටෝකන් එක ගන්න පොලිමේ ඉන්නවා, ඊළඟ දවසේ සිලින්ඩරේ ගන්න පොලිමේ ඉන්නවා. ඒ ආපුවම සිලින්ඩරේ ගන්න හැකියාවක් නැහැ. ඒ වගේ විශාල පීඩාවක් ඉන්නේ. ඒ නිසා මං හිතන්නේ මේ අර්බුදය මත දේශපාලනය කිරීම සුදුසු නැහැ කියන එක තමයි මගේ නම් අදහස. අපි මොන දේශපාලන දර්ශනයක හිටියත් අපි මොන දේශපාලන ප්‍රතිපත්තියක හිටියත් මේ මොහොතේ ජනාධිපතිතුමා මේ ආරම්භ කරපු ගමන ශක්තිමත්ව ගෙනියන්න. මොකද
මේකේ ඊළඟ මැතිවරණේ අපිට බෙදිලා ගහ ගන්න පුළුවන්. ඊළඟ මැතිවරණේ අපිට ගිහිල්ලා අපිට විවිධ නායකයෝ ගේන්න පුළුවන්, විවිධ ආණ්ඩු ගේන්න පුළුවන්. මේ ඊළඟ මැතිවරණය වෙනකන් තව ජනාධිපතිතුමා අවුරුදු 3ක් තියෙනවා. මේ අපි දුර කාලේ. ඒ නිසා ඒ කාල සීමාව තුල කරන්න පුළුවන් මේ වැටිලා තියෙන තැනින් රට ගොඩනගන්න මම හිතන්නේ අපි දායකත්වයක් දෙන එක තමයි අපේ යුතුයකම වෙන්නේ. මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා එළියට ගිහිලා තියෙන දැන් මෙහෙම දායකත්වය දෙන්න ඕනි කියලා ඔබතුමා කියනකොටම ඔබතුමාත් අර කණ්ඩායමත් එක්ක මේ ඉන්න පක්ෂයක් සහ මන්ත්‍රීවරයෙක් මොකක්ද දැන් ඔබතුමාලාගේ උත්සාහය ආණ්ඩුව පෙරලන එකද එහෙම නැත්නම් විපක්ෂය පෙරලලා මේ විපක්ෂයේ වගකීම ඔබතුමාලා අතර ගන්න එකද ඔබතුමාලා උත්සාහ කරන්නේ විපක්ෂ නායකයෙක් බිහි කරන්නද මේ රටේ නෑ අපි ආණ්ඩුව ඇතුලේ විවිධ ප්‍රශ්න කතා කරා මම මීට පෙර කිව්වා වගේ සමහර අවස්ථාවල අපිට කතා කරන්න පුළුවන් වුණා සමහර අවස්ථාවල අපිට එහෙම අවස්ථාවක් ලැබුණේ නැහැ කොහොම නමුත් මම විශ්වාස කරනවා මේ දේශපාලන පක්ෂ 11 ඇතුළේ නැවත ජනාධිපතිතුමත් අගමැතිතුමත් මුල් වෙලා සාකච්ඡාවක් කළ යුතුයි එදා දවසේ ඒ ප්‍රකාශන එළි දැක්වීමත් එක්ක විමල් වීරවංශ අමාත්‍යතුමාගේ සහ උදේගම්මන්පිල අමාත්‍යතුමාගේ අමාත්‍ය ධූර ඉවත් කිරීමත් එක්ක තමයි මේ ප්‍රශ්නේ උඩදිව්වේ ඒ නිසා මම හිතනවා අපි මේ වෙලාවේ පක්ෂ විපක්ෂ කියන එක නෙමෙයි බලන්න ඕන. අපි සියලු දෙනා එකට එකතු වෙන්න ඕනේ. ඒ නිසා මම හිතන්නේ කවුරු අතිනුත් වැරදි සිද්ධ වෙනවා. ඉතින් සමහර වෙලාවට මේ සාකච්ඡා දැන් අද විමල් විරෝධතුමා මහානායක හමුදුරු හම්බෙන්න ගියාම කිව්වා ආණ්ඩුවේ 113ක් අපි 113 නැති කරනවා කියලා. ඒකට ඔබතුමාත් එක් පක්ෂයක 11 ඉන්නවා. හැබැයි ඒ ඔබතුමාත් 113 නැති කරන්න ඕනේ මතේ ඉන්නවද නැත්නම් ඒ වෙනස් මතයකද ඉන්නේ? වෙනස් මතයක ඉන්නේ. ඉතින් මම හිතන්නේ ඔබතුමා ආයේ ආණ්ඩුවට එකතු වෙලා රාවියක් කරන ඇමතිකමක් ගන්නවා කියලා එහෙම එකක් කොහෙත්ම නැහැ. මේ වෙලාවේ ඇමතිකම් ගන්න එක නෙමෙයි විය යුත්තේ මම හිතන්නේ. ඉතින් මම හිතන්නේ අපි විනාඩියක් කාලයක් තියෙනවා. මම හිතන්නේ අපිට කළ යුතු දේවල් ටික ප්‍රමාණයක් පැවරලා තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනා මම විශ්වාස කරනවා ඉදිරි සර්වපාක්ෂික සම්මුලුවකට මේ අපේ ප්‍රධාන විපක්ෂයේ වෙච්ච සමග ජනබලවේගයත් ඒ වගේම ජාතික ජනබලවේගයත් සම්බන්ධ වෙයි කියලා. ඒ වගේම අපි ඊයේ දවසේ ඉල්ලීමක් කරා පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ ගණනාවක් තියෙනවා. අපේ රටේ පිළිගත් දේශපාලන පක්ෂ 72කින් 35කට තමයි ආරාධනා කරලා තිබුණ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්න. ඒ ඉතිරි පක්ෂ වලටත් අවස්ථාව තියෙන්න ඕනේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න. ඒ වගේම රටේ විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධ විශේෂඥයින් ඒ වගේම රටේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉන්නවා රාජ්‍ය සේවයේ හිටපු විශ්‍රාම ගියපු මේ ආර්ථික සම්බන්ධ කාරණාවට මැදිහත් වෙන්න පුළුවන්. ඒ සියලු දෙනාට එකට එකතු වෙලා ඔවුන්ට ස්වේච්ඡාවෙන් මේ සඳහා මැදිහත් වීමක් කරන දායකත්වයක් දෙන්න ජාතික මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන්න කියන ඉල්ලීම අපි කරා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයින්ගෙන් අපි ඉල්ලීමක් කරන්නට ඕනේ මේ වෙලාවේ අපේ රටේ තියෙන මේ ඩොලර් ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඔවුන්ට දායකත්වයක් දෙන්න පුළුවන් නම් ඒ සඳහා අපි ආරාධනාවක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා අපි සියලු දෙනා එකට එකතු වෙලා මේ අර්බුදයෙන් ගොඩ එනට අපි කටයුතු කරමු කියන කාරණාව තමයි අපි නැවත වතාවක් සිහිපත් කරන්නේ. හොඳයි. අද අප සාකච්ඡා කරමින් සිටින්නේ රටේ ප්‍රශ්න විසඳන්න සර්වපාක්ෂික සමුළුවට හැකි වෙයිද කියලා. ප්‍රධාන පාලක මැදිරිය සමග සම්බන්ධ වී නැවතත් තුලාව දේශපාලන සංවාදයේ සමගින් අපි එකතු වෙමු. ඔබනතත් එක්වී සිටින්නේ තුලාව දේශපාලන සංවාදයේ සමගින් රටේ ප්‍රශ්න විසඳන මග සර්වපාක්ෂික සමුළුද. වසන්ත සමරසිංහ හිටපු මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා කියන විදිහට මේකෙන් ප්‍රශ්න විසඳන්න බෑ. මේ කියන්නේ සර්වපාක්ෂික සමුළුවෙන් ඇති වැඩක් නෑ. මේක දේශපාලන උවමනාවකට ඇති කරගත්ත දෙයක්. දැන් ඔබතුමාලා කියන්නේ මොකක්ද? දැන් මේ වෙලාවේ රටේ ප්‍රශ්න උග්‍ර වෙලා තියෙන මොහොතක්. ඔබතුමා ඊයේ ඔබතුමාලාගේ නායකයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා නුගේගොඩ රැළියේදී කියනවා විසුරවන්න බැරි නම් ඒ කියන්නේ මේ පාර්ලිමේන්තු ඡන්දයක් තියන්න දැන් ව්‍යවස්ථාවෙන් බෑ. එතකොට ජනාධිපතිවරණයක් තියන්න මේ වෙලාවේ ව්‍යවස්ථාවෙන් බෑ. එහෙමනම් ඊළඟ මගකුත් තියෙනවා. පස්සේ කියන්නම් කියලාත් කියනවා. දැන් ඔබතුමාලා සර්වපාක්ෂික සමුළුවට එන්නේ නැතුව මේ ප්‍රශ්නෙට විසඳුම නිවැරදිව කියන්නෙත් නැතුව ඒ කරනවා කියන දේත් ඊයේ හරියට කිව්වේ නෑ. හැබැයි මතකයන් දෙකක් තියෙනවා. 1971 ගැන මතකේ තියෙනවා 87 89 ගැන මතකයන් තියෙනවා. මේ ජනතාව තුලට මේ ඔබතුමාලා කියන්න හදන්නේ එහෙම දෙයකින් සන්නද්ධ අරගලයකින් හරි ආණ්ඩුව ගන්න එහෙම නැත්නම් ආණ්ඩුව පෙරලන්න ඔබතුමාලාගේ වැඩ පිළිලක් යටි අදහසක් තියෙනවා කියන එකද? සුධර්මන් හැමදාම වගේ අදත් මං ඊටාම කෙටියෙන් කියන එක ගැන 71 88 89 ගැන ඕනනම් අපි වෙන වෙලාවක කතා කරමු. මේ ගැන ඇති තරම් අපි කියලා තියෙනවා. සන්නද්ධ අරගල කරන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සු මතවාදී අරගලයක් කරලා තියෙනවා. ඒ මතවාදී අරගලය
බොහෝම නොබෝ දිනකින් මේ ආණ්ඩුවට ගෙදර යන්න වෙන පාර කපලා දෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි ඊයේ දවසෙත් ගත්තේ. ඔබට මට හිතෙන්නේ ඔබ බැලුවා නම් අපේ නායක අනුරුද්ධ දිසානායක සහෝදරයා තාම පැහැදිලිව කිව්වා මොන සර්වපාක්ෂික සමුළුද නඩු පෙළට තියෙන මිනිස්සුන් එකතු වෙලා ඉන්නේ. මහ බැංකුව කඩලා කොල්ල කන්න මැදිහත් වෙච්ච රනිල් වික්‍රමසිංහයි නඩු 17ක් තියෙන ගෝඨා බැසිල් රාජපක්ෂයි මේ දෙන්න දෙපැත්තේ දැන් කතා කරනවා. මේ රට හදන්නද? මේ රට හදන්නද? නෑ මම කියන්නේ මේ අපි අර මේ කවුද මధుර කිව්වා මේ සෙල්ලම් සමුළුවක් නෙමෙයි කියලා මధుර. මට හිතෙන්නේ මේ ඒක සෙල්ලම් සමුළුවක්. හෝ 10 20 30 අර ජනාධිපතිතුමා කවලා හිටපු අගමැතිතුමාගෙන් සමාවත් ගන්නවා හිතර ඉදලා නම් අනේ සෝරි. ඇයි මේ අවුරුදු 74ක් තිස්සේ ඔව් අපේ රටේ වෙච්ච දේ ගැන මధుර අපිට කියව යන්න බෑ. ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ ණය බිලියන 19000ක් තියෙනවා. ණය අපරාධ වෙන්නේ නැහැ. හැබැයි ණය අපරාධ වෙන්නේ කොහොමද? ණය අපරාධ වෙන්නේ ණය රටේ සංවර්ධනයේට ප්‍රතිලාභ එහෙම නැත්තම් නැවත ඒවා අත්පත් කරගන්න, අය කරගන්න ආදායම උත්පාදන මාර්ග වලට නොයදුවහම මොකද වෙන්නේ? ණය අපරාධ. අද අපේ රටේ වෙලා තියෙන එක. 2017 හිටපු ඉගෙනකාධිපති ගාමිණී මහත්මයා කිව්වා හරි පැහැදිලිව. මෙන්න රටේ බැලන්ස් ෂීට් එක. එතුමා තමයි ඒක හදන්නේ. විගණකාධිපති. මෙන්න බැලන්ස් ෂීට් එක බිලියන 17යි ට්‍රිලියන 17යි බිලියන 17යි ණය 2900යි වත්කම් තියෙන්නේ. එතකොට මේක තමයි කියපු තාත් නිසා මට කෙටියෙන්ම මේ වෙලාවෙත් ප්‍රශ්නයක් තියෙන නිසා මට කියන්න ඕන දැන්. මේ ණය අපරාධ නොවෙන්න නම් ණය ආදායම් උත්පාදන මාර්ග ප්‍රාග්ධන වත්කම් අත්පත් කර ගැනීම තාක්ෂණය කැඳවා ගැනීම වගේම ආදායම් උත්පාදන මාර්ග වලට යොදවන්න ඕනේ. හැබැයි අපි අහනවා නෙළුම් කුළුණ දැන් අවුරුදු 5ක් තිස්සේ ගෙවනවා. කෝටි 240 ගානේ. 1 රුපියලක් අපි හොයන්නේ නැහැ. මේ සල්ලි ටික දාලා ජර්මනියත් එක්කත් කතා කරලා තාක්ෂණික විශ්වවිද්‍යාල එහෙම නැත්නම් අපිට තියෙන 8 ගුණයක් ලොකු මහමූදක් ලෝකේ සාගර ගමන් මාර්ගයේ තියෙන අපිව පහු කරලා නාවික සේවාවලට ඉතා විශාල ශ්‍රමිකයන් සපයන්න පුළුවන් අපිට. එහෙම පුහුණු කරන්න නාවික පුහුණු ආයතන ප්‍රමාණයක් දාලා ඒයින් රස්සා ටිකක් හදන්න. ජර්මන් ටෙක් 10ක් විතර දාලා තරුණයන්ට පුහුණු කරලා විදේශ වලට යවන්න. නෑ එහෙම වැඩ පිළිවෙලක් හැදුවේ නෑ. මට බොහෝ උදාහරණ කියන්න පුළුවන්. ඉතින් මට කියන්න තියෙන අර අසංක මන්ත්‍රීතුමාත් කිව්වා ආණ්ඩුව දීපු පොරොන්දු තිබුණා. ඔව්. මට තියෙන බරපතලම ප්‍රශ්නේ මම ජනාධිපතිට 3 පාරක් ලිව්වා. මේ ගිය පෙබරවාරි 27 වෙනිදාත් ලිව්වා. මහ බැංකු බැනුම් කර වංචාව. මෙතුමලා එදා කෑ ගැව්වනේ හරියට. අවුරුදු 7යි. ගිය 27ට. මම ලිව්වා අර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හංගපු ජනාධිපති කොමිසමේ පිටු 106 එළියට දාන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ළඟ තියෙන දැන්. දාන්නේ නැහැ නේ ඇයි? හොරු ටික එලි කරව වෙනවා. LOCSගේ මිලියන 3250ක් ගත්තා එක ලිස්ට් එක තියෙනවා එතන. අන්න එළියට දැම්ම නම් අහුවෙන හොරු. එතකොට ජනතාව හිතනවා ආණ්ඩුව හොරු වල්ලන වැඩේට අඩුම ගානේ බැස්සනේ. මම හොරකම් කරපුවම එලි කරනවනේ. නෑනේ. මේ මම ඔබට කියන්න මේ දැන් මේ සර්වපාක්ෂික සමුළු වලට ගිහලා කතා කරන්න ඕනේ. මේ මම ළඟ තියෙනවා දක්ෂ මේ මධ්‍යම අධිවේගී මාර්ගයට අදාළ ලේඛන සියල්ල. මේ ලේඛන සියල්ල මේ ලේඛන වල බරපතලම ප්‍රශ්න තියෙන සුධර්මන්. මේ එක ලේඛනයක්. මේ ලේඛනය ලියන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට සමාගම ටෙන්ඩර් දාපු. ඒ සමාගම චීන සමාගම කියනවා අපේ ටෙන්ඩරේ රුපියල් බිලියන 210යි. අනිත් ටෙන්ඩරේ 374යි. 210 අයින් කරලා 374 ටෙන්ඩරේට දෙන්න හදනවා. මේකේ තියෙන හරි ගානටම කියලා. මේ තියෙන අපේ බිලියන 210යි 374 අනිත් ටෙන්ඩරේ. එතකොට මේ බිලියන 210 ටෙන්ඩරේ අයින් කරලා 374 දෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේකට බොහෝ දේවල් කියන්න හැදුවා. මේ ඉවැලුවේෂන් කමිටුවටම ආවේ නැහැ. මේක ප්‍රතික්ෂේපිතයි. මේ මම කියන්නේ තරඟකරුවෝ දෙන්නෙක් නම් ඉන්නේ එක්කෙනෙක් රිජෙක්ට් වුණා නම් තරඟකාරී මිල ගැඳවීම වල මූලික ප්‍රතිපත්තියෙන් බෙදලා තියෙන්නේ. ඒකයි තියෙන්නේ. නැවත ගැඳවන්න ඕනේ. මේ රටේ සල්ලි රට ණය කරන්නේ කිලෝමීටර් 20ට කෝටි 16400ක්. හම්බන්තොට වරායන් නෙළුම් කුළුණයි දෙකම හදන්න ගියේ කෝටි 16000යි. කිලෝමීටර් 20න් ඒක ගහන්න සැලසුම් කරනවා. දැන් මේක ඉල්ලදරව් කරාට පස්සේ මොකක්ද උනේ? දැන් සුධර්මන් එලිවේටර් හයිවේ එක මෙතුමන්ලා කොළඹ දිස්ත්‍රික්කේ එලිවේටර් හයිවේ එකයි දඹුල්ල කොළඹ අධිවේගී මාර්ගයේ කොටසයි චීන සමාගම් දෙකකට දෙන්න යනවා. දඹුල්ල කුරුණෑගල අධිවේගී මාර්ගය දෙක අරක චීන සමාගම විරුද්ධ වීම නිසා චීන සමාගම් දෙකකට මේක මේ කොළඹ මේ ඔය මේ එලිවේටඩ් රෝඩ් එක දැන්ටමත් මේ
ඒක දැන් ගිය අවුරුද්දේ පටන් ගත්තනේ ඒක මේ ඔක්කොම දීලා දැන් ආයෙත් දෙන්න දෙයක් නෑ මම ඔබට පෙන්නන්නම් ඒක දැන් දැන්ට මේ දවස්වල අපේ නගර හරහා මේක ගිවිසුම් අස්සම් කරන්න යන දැන් මధుර ඔබ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නෑ මම කියන්නේ මම ඒ උත්සවයට සහභාගී වුණා අගමැතිතුමා ප්‍රධානත්වයෙන් ඒ කියන්නේ ගිය අවුරුද්දේ ඒකට මූලික මේ කියන්නේ දැන්ට මේ වෙනකොට කෝට්ටේ නගරය හරහා ඒ ඉදිකිරීම කටයුතුවලදී පයිලින් මේ කියන සොයිල් ටෙස්ට් එකක් කරගෙන යන්නේ සමාගම නේ සොයිල් ටෙස්ට් එක ඔක්කොම කරන්න නැති ඒක කරන්න ඕනේ ටෙන්ඩර් අවසන් කරලා නැහැ මම ඔබට ඩොකියුමන්ට්ස් එක පෙන්නනවා ඒක පළවෙනි එක මොකද්ද කරන්න යන ප්‍රශ්නේ බාර දීලා තියෙන්නේ ඒකෙත් ඒ වගේම වැඩක් කරනවා එක ටෙන්ඩර් එක දාපු ගානට වඩා ගාන වැඩි කරලා දෙනවා නෑ ඔබතුමා දැන් මම දන්න අනිත් එක මේ කොළඹ මේ එලිවේටඩ් රෝඩ් එක නම් දැන්ට මේනට නෑ මధుර එලිවේටඩ් රෝඩ් එකේ සොයිල් ටෙස්ට් කරන්න ඕනේ නෑ දැනට මේ කොන්ත්‍රාත් සමාගම ඇවිල්ලා ඒගොල්ලෝ වැඩ පටන් ගන්න තියෙන එකයි මම ඔබට කියන්නේ මේ ටෙන්ඩර් එකත් අවසන් ඒ කියන්නේ අලුත් කම්පැනි එකට දෙන්න නෑ ඒ කියන්නේ ඉස්සල්ලා ඒගොල්ලෝ තමයි කරන්නේ කවුරු හරි ඉස්සල්ලා ඒ අර මොකක්ද ඒක නෙමෙයි ඔබ ඔය කියන්නේ මට හිතෙන්නේ මිනි රේල්වේ එක වෙන්නේ නෑ ඒ කියන්නේ ඒ නිසා මම මේ කියන්නේ මధుර පැලියකොට කරුණු දෙකයි මේ කරුණු දෙකම හරි පැහැදිලිනේ රට ගැන ආදරේ නම් රට ගැන කැක්කුම නම් අපරාධ කරන්න නෙමෙයි නම් රට හදන්න නම් මේ වගේ අපරාධ කරනවා නෑ අනිත් පැත්තෙන් මේ ණය මං කියන්නේ අපි මේ සර්වපාක්ෂික සමුළුවට යන්න ඕනේ ජෙනුවින් වෙන්න එපා රටට ඇත්ත කියන්න එපා රටට ඇත්ත කියන්නේ නැතුව IMF එකේ කොන්දේසි මොනවද කියලා තාම රටට කිව්වේ නෑ අනිත් පැත්තෙන් ඉන්දියාවේ කියලා මුදල් ඇමති අස්සම් කරපු ගිවිසුම් ටික තාම මොනවද කිව්වේ නෑ පහුගිය 18 වෙනිදා කැබිනට් එකට දානවා පේපර්ස් 6ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපේ රටේ නාවක ආරක්ෂාව පිළිබඳ තියෙන්නේ එක කැබිනට් පේපර් එක කියනවා මුදල් ඇමතිවරයා ඉන්දියාවට යාමට පෙර දෝන අපේ මේ ඩ්‍රෝනි වල තෙල් නීති පරීක්ෂා කිරීමට දාලා ගිවිසුම අස්සම් කරන වැඩේට යාමට පෙර අරගෙන යන්න අස්සම් කරන්න ඕන නිසා ගිවිසුම අස්සම් කරා ඒකට අනුමැතිය ඉල්ලලා කැබිනට් පේපර් වල දානවා ඒ නිසා රට ඉස්සරහා රටට බොරු කිය ජනතාවට බොරු කිය ජනතාව රවට්ට තවත් සෙල්ලමකට තමයි මේ කැඳවන්නේ සමුළු. ඒ නිසා සර්වපාක්ෂික ජනතාව දැන් පාරේ ඉඳන් මේ ආණ්ඩුවට එරෙහිව දැන් සමුළුව කැඳවලා තියෙන්නේ. ඒ නිසා සුධර්මනෝ බහපු තැනින් මම අවසන් කරනවා මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් යෝජනාවක් සම්මත වුණොත් ජනාධිපතිට යෝජනාව ඉදිරිපත් කරන්න පුළුවන් ඡන්දයක් කැඳවන්න කියලා. හැබැයි ඒ 113 ඕනි. මෙතුමාලා නවරත්න මහත්තයා එළියට ගිහිල්ලා කිව්වේ ඒක තමයි 32ක් අපි එළියට අරන් ආවා කියලා කිව්වේ 144න් 32ක් ගියාම 112යි අනිත් පැත්ත 113 යෝජනාව සම්මත වුණොත් පාර්ලිමේන්තුව ඉස්සරහන්න පුළුවන් ජනාධිපතිවරණ කැඳවන්න බෑ මෙතුමාලගේ නායකතුමා ගිහිල්ලා කිව්වා මේ අපිට ජනාධිපතිවරණයක් දෙන්න කියලා කොහෙද සුධර්ම එහෙම දෙන්න බෑ මං කියන්නේ ඒක ඩීල් එකක් අර තියෙන නඩු දෙක තුන දාගන්න නැති වෙන්න මේ සජිත් ප්‍රේමදාස මහත්තයා දාපු ඩීල් එක ඒක ඇයි කොහෙද ජනාධිපතිවරණයක් අවුරුදු 4ක් යනකම් කැඳවන්න බෑ හැබැයි පාර්ලිමේන්තුවට පුළුවන් ඡන්දයක් ඇඳවලා පාර්ලිමේන්තුවට ඕන විශ්වාස දෝෂාභියෝගයක් ගේන්න පුළුවන් ජනාධිපතිරට දෝෂාභියෝගයෙන් අයින් කරාට පස්සේ ඉන්න පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය තියෙන කෙනා ජනාධිපති වෙනවා ඕන්නම් යන්න දෙන පාරවල් හැබැයි ඒ පාරවල් නැතුව නොකරන වෙදකම් වලට කොඳුරු තෙල් හොයන්න අපි යන්නේ නැහැ ඒ නිසා මට තියෙන ප්‍රශ්නේ රටට බොරු කියන එක නවත්තන්න ඕන අර තෙල් කරත්ත නෙමෙයි මම කියන්නේ තෙල් කරත්ත ගේන්න බෑ හැබැයි දැන් විපක්ෂ නායක තෙල් කරත්ත නැවක දාන්න ඕන නැවකම තෙල් ගේන්න පුළුවන් රටවල් තුනකින් අවුරුදු 2කට තෙල් නිකන් දෙනවා කියනවා අවුරුදු 5ක් ඉඳලානේ මෙතන ලාභේ ඒ වෙලාවෙත් අර්ජුන රන්තුංග මහත්තයා තෙල් ඇමති ඉන්නකොට ඔබට මතක ඇති ස්පොට් ටෙන්ඩර්ස් වලින් මහමූදේ තියෙන නැව් වලට කතා කරලා ගෙනාව වැඩි ගණන් දීලා අශෝක අබේසිංහ මන්ත්‍රීතුමා පිළිබඳව අපි දන්නවා. හැබැයි එතුමාට ඉතින් ආවට පස්සේ නියෝජනය කරන්න එනවා පක්ෂේ. හැබැයි අඩුම ගන්න එක රටක් කියන්න රටට ලෝකෙට මෙන්න මේ රටවල් අපිට දෙනවා තෙල් ටික කියලා. එක රටක් කියන්න තෙල් ගේන්න එපා මම නම් කියන්නේ. ට්‍රැක්ටර් එකවත් ගේන්න එපා. බවුසරුත් ඕනේ නැහැ. කරත්තත් ඕනේ. හැබැයි රටට බොරු කියන එක නවත්තන්න මම ඊළඟ වටේ කියන්නම්. හෙට දවසේ ඉඳන් රට ගත්තොත් මේ රටේ ජනතාවට ආදර්ශ සපයන්න නැතුව ආණ්ඩුව අඩියක්වත් ඉස්සරහට යන්න බෑ. මිනිස්සුන්ට විශ්වාසය ඕනේ. විශ්වාසය අහිමි කරගත්ත මේ දෙගොල්ලන්ට මේ රට අඩියක්වත් ඉස්සරහට අරන් යන්න බෑ. කොහොමද රට ඉස්සරහට අරන් යන්නේ කියලා මම කියන්නම් මම. මధుරිතාණගේ මන්ත්‍රීතුමනි දැන් මේ විදිහට බැලුවොත් ඔබතුමාලා මේ ලෑල්ලටම වැඩලා ඉන්න වෙලාවේ තමයි මේ සර්වපාක්ෂික සමුළුවක් තියන්නේ යන්නේ. දැන් ආණ්ඩුවේ සුළු බහුතරයක් නැති වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. මොකක්ද කොහොමද ගෙනියන්නේ ආණ්ඩුව? සුධර්ම මෙහෙමයි පළවෙනිම කියන්න ඕන යුද්ධ නැති කර ඉවර කරන්න අවුරුදු 3යි ගියේ. දැන් ඔය හැමදාම ආපහු ජනප්‍රිය මාතෘකාව තමයි හොරු අල්ලනවා කියන එක. ඇත්තටම අවුරුදු 5ක් තිබුණා හොරු අල්ලන්න. අපිත් ඇත්තටම හිටියේ මේ ඇත්තටම මොනවද මොකද අපි කියලා මේ කොයිම වෙලාවකත් මම ඔය හොරකම සම්බන්ධයෙන් දූෂිත වැඩ කටයුතු සම්බන්ධයෙන් මොන ආණ්ඩුවේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක අපිට ගෙට ගෙදර ගියත් ඒක තමයි මගේ පෞද්ගලික ප්‍රතිපත්තිය. එතකොට අවුරුදු 5ක් තිබුණා ඇත්තටම අපි මේ රටේ යම් යම් ප්‍රශ්න නිවැරදි වෙන්න ඕන.
ඒතර අවුරුදු 5කිනුත් ඒක කරගන්න බැරි නම් ඉතින් ආපහු මේ මාතෘකාව කතා කරලා වැඩක් නැහැ. හැබැයි කොතන හෝ ගිවිසුමක කොතන හෝ වැඩපිළිවෙලක දූෂිත තත්ත්වයක් තියෙනවා නම් ඒවා ඉදිරියේදී අනාවරණ අපිත් ඒවට විරුද්ධව මොකද මම විශේෂයෙන්ම කෝප් කමිටුවේ ඉන්නවා. අපි පෞගේ කාලෙම අපි දැක්කා සුනිල් සහෝදරයා ඉත හොඳ වැඩපිළිවෙලක් ගෙනිච්චා. හැබැයි පහුගිය ආණ්ඩුවල තිච්ච වැරදි මේ ආණ්ඩුවේ කවුරු හරි මේ බැටන් එක අරන් දුවනවා ඒවට විරුද්ධව NMR එකට විරුද්ධව මම තමයි පළවෙනිම මේ ගිහිල්ලා මේ පැමිණිල්ල තමයි CID එකට. එතකොට මම කියන්නේ සුධර්මන් අපිට මේ ඒ ජනප්‍රියව ඕන දෙයක් කතා කරන්න පුළුවන්. හැබැයි මේ ඔබ අපුතරෙන් විවර කරන්න ඕනේ සර්. දැන් ඔව් ඊ ආණ්ඩුව හොරු ඇල්ලුවේ නෑ. බැංකු කඩලා මාට්ටු වෙලා හොරු එක්ක හුරතල් වෙලා හැපදීලා ඔක්කොම කරා ඒක හරිනේ. ඔබතුමාලා එනකොට කිව්වා අර්ජුන මහේන්ද්‍රන් අරන් එනවා කියලා. දැන් මේ නඩුවේ ඒක මම පොඩි පැහැදිලි කිරීමක් කරන ඒක මම හිතන්නේ ගිය මාසෙට පිට මාසේ පාර්ලිමේන්තුවට ආවා මේ අපරාධ නඩු දැන් සංග්‍රහයේ සංශෝධනයක් මන්තුමා මේ චෝදිතයා නැතුව නඩු ඇහිීමේ සංශෝධනයකුත් ආවා. මොකද ගොඩක් වෙලාවට විශාල මුදලක් වියදම් කරලා මම නීතිඥවරයෙක් සමහර නීතිඥවරු තාක්ෂණික කාරණා පඩින මම පැහැදිලි ඒක බාධා නෙමෙයි මම කියන්නේ ඔබතුමා නීතිඥයෙක් නිසාම ඔබතුමාත් දන්නවා මම මේ කියන්නේ අපි ඒකත් තියමු නීති ඔබතුමා පිළිගන්නවද නඩුවක් ඇහෙන නඩුවකට ප්‍රබලතම සාක්ෂි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ළඟ දැන් තියෙනවා නම් ඒ නඩුවට තියෙන ප්‍රබලම සාක්ෂිය තමයි එලි දක්වන යුතුයකමක් නෙමෙයි ජනාධිපති. මම වගකීමෙන්ම කියනවා මේක අනිවාර්යෙන් මේ බැඳුම් කරන නඩුව ඉතාමත් විවිධ භාගයෙන් ක්‍රියාත්මක වෙනවා සහ ඉදිරියේදී මේ නිදාස් කොට නිදාස් නෑ ඒ සම්පූර්ණ නඩුව නෙමෙයි දැන් තව නඩුවක් යනවනේ ඒකේ ඊට අර නෑ ඒ නඩුව මොකද මෙහෙමයි අධිකරණයේ නිදාස් කරන එක මට ඔබට කරන්න බෑ නීතිපතිවරයා යන්නේ ආණ්ඩුව වෙනුවෙන් නමුත් මම වගකීමෙන් කියනවා අපි අධිකරණ සංවිධාන පනත වෙනස් කරෙත් ඔය කාරණාව නිසාම තමයි ඉදිරියේදී අපි ඒක වෙනම මේ සංවාදයකට උන මම කැමති ඒකට එන්න. මම කියන්නේ මම එක දෙයකට අපේ මේ කවුද වසන්ත සහෝදරත් එක්ක එක වෙනවා. මොකද අපි දැනුම කේන්ද්‍රීය ආර්ථිකය වගේ මේ අපේ රටේ තියෙන සම්පත් ඉතාමත්ම විනිවිද භාවයකින් කළමනාකරණය කරලා අපි මේ අර්බුදෙන් ගොඩ එන්නේ කොහොමද කියන එක ගැන විශේෂයෙන්ම සාකච්ඡාව ආරම්භ කරනවා. මොකද දැන් අපිට නියතයක් මොකද මම අර අශෝක අබේසිංහ මැතිතුමා කියපු කාරණාව අපට නිවැරදි කරන්න ඕන. දැන් මේ ගත්තාම 2009 තමයි මුලින්ම සුවරි බැඳුරු කර අරන් තියෙන්නේ සුධර්මන්. එතකොට මේ 2009 ඒ කියන්නේ 2009 500ක් කරන් තියෙනවා. එතකොට 2014 වල 5000යි. එතකොට දැන් මේ ජූනි මාසේ ගෙවන්න සිද්ධ වෙලා තියෙන 2012 ගත්ත එක ඩොලර් මිලියන 1000ක්. එතකොට ඊට පස්සේ 2015 6යි 3 වෙනිදා ඉඳන් මේ මොහොත මේ කියන්නේ මේ 2019 6යි 29 වෙනකන් මේ ඩොලර් මිලියන 12050ම අරන් තින්නේ යහපාලන රජයේ පාලන කාලේ. එතකොට ගෙවන්න තියන්නේ අපිට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාර්යගතයෙන් ඩොලර් මිලියන 1000යි. ඒක ගෙවන්න තියන්නේ දැන් එන ජූනි මාසේ ගෙවන්න තියෙනවා කියලා දැන් මේ මහ බැංකුවෙන් දැනුම් දීලා තියෙන්නේ 12 වෙනි මාසේ 7 වෙනිදා ගත්තේ 2012 7 වෙනිදා ගත්තේ. දැන් මම කියන්නේ මේ අපි අරයා මෙච්චර අරගෙන මෙච්චර මේ අරගෙන අපි තමයි මේ කෙරුමෝ අපි තමයි හොඳටම කරේ කියන්නේ. ඔව් හොඳටම කරේ කියන එක නෙමෙයි. හැබැයි සත්‍ය තේරුම් ගන්න ඕනනේ. මොකද හේතුව අපි තමයි හොඳටම කරේ කියන එක සමහර කාරණා මොකද විශේෂයෙන්ම අපි තමයි හොඳටම කරේ කියලා ජනාධිපතිතුමා කිව්වේ කොවිඩ් කළමනාකරණය සම්බන්ධයෙන්. ඒතර කොවිඩ් කළමනාකරණයේදී අදටත් අපි හෘද සාක්ෂි අනුව තේරුම් ගන්නවා. මොකද අපි කුහක විදිහට හැමදේම මේ රටේ ජයග්‍රහණ වෙනුවෙන් මේ අපහාස කරන එක මම හිතන්නේ අපේ රටේ යන මේ ලෝකේ කොහෙවත් මම දැකලා නැහැ. ඒක එන්නත් තුනමත් ගහගෙන පාර්ලිමේන්තුවේ පම්පෝරි ගන්න විවේචන කරන. ඉතින් ඒ වගේ ඒ විතරක් නෙමෙයි මේ සමහර වෙලාවට මේ අපි ගහගෙන නැහැ එන්න තමයි රජයක් වුණාම රටේ ජනතාව එන්න දෙන්න ඕනේ මේක නෑ ඒක තමයි ඒක යුතුයකම කරා අපි අනිවාර්ය යුතුයකම කරා. එතකොට මම කියන්නේ සුධර්මන් අපි පහුගිය අවුරුදු 5ට සාපේක්ෂව මේ රටේ හදන්න පුළුවන් භාණ්ඩ 600ක් වෙනුවට නවත්තලා තියෙනවා. මොකද අපි මොනවා කරත් මේ රටේ මේ වෙළඳ ශේෂයේ තියෙන ගැටලුව වෙනස් කරන්නේ නැතුව මේක කරන්න මම අර කලිනුත් මේ සාකච්ඡාවල කියන එක තමයි ලක්ෂ්මී බායි කිව්වේ අවුරුදු 50කට කලින් අර නිදා ගන්න කොට්ටේ පැදුරක් කියනවා මේ මුදතර දත නියවනවා කියලා. ඉතින් අපි අවුරුදු 50කට කලින් සින්දු තාම කියනවා. තව අවුරුදු 50ක් කියන්නද වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට හරි හෝ වැරදි මේ මිනිස්සු අපි කනගාටු වෙනවා. ඇත්තට මේ ආර්ථික අර්බුදය තුළ රටේ ජනතාව ඉතාමත්ම දැඩි පීඩනයකට පත් වෙලා ඉන්නේ. ඒ ගැන සමහර මිනිස්සු අපිට දොස් කියනවා, බනිනවා, විශාල පීඩනයක ඉන්නේ. නමුත් ඒක මේ ආණ්ඩු පක්ෂයට විතරක් නෙමෙයි මිනිස්සු ගිහිල්ලා පොලිමල් ළඟ යනකොට මේ ආණ්ඩු පක්ෂයට විපක්ෂයට කියලා
කියලා නෑ. සියලු දෙනාටම ඒක හැන්දෙන් තමයි මිනිස්සු සංග්‍රහ කරන්නේ. එක පොලිමේ ඔක්කොම ඉන්නවා එක පොලිමේ ඔක්කොම ඉන්නවනේ පක්ෂ වේදයකින් තොර. ඉතින් මම කියන්නේ අපි මෙන්න මේ ප්‍රශ්න විසඳුම මොකද්ද? දැන් උදාහරණයක් විදිහට සුධර්මන් මට පහුගිය කාලෙක අපිට වුණා බර වාහන රියදුරන් කීපදෙන රැකියාව ලබා දෙන්න. අපිට බර වාහන රියදුර හොයාගන්න බැරුව අද කෝට්ටේ නගර සභාවේ කොළඹ දෙහිවල බොහෝ මේ ආයතනවල මේ බැකෝල් ඕඩර් එක එහෙම නැත්නම් ක්‍රේන් එක එලවන්න මිනිස්සු නැහැ. අද මිනිස්සු නැහැ. ඉතින් අපි වහාම මෙන්න මේ පඩියට එන්නේ නෑ ඒ එකගේ රජයේ පඩි මේකට එන්නේ නැහැ. හැබැයි ඒක OT එකක් මොකද අපි යෝජනාවක් දීලා තියෙනවා OT වැඩිපුර දෙන්න. නමුත් එහෙම පිරිස් නැහැ. ඉතින් අපි කඩිනමින් මේ මිනිස්සු පුහුණු ශ්‍රමිකයන් මේ පුහුණු කිරීම අවශ්‍යයි. මොකද මගේ සම්පූර්ණ ප්‍රතිපාදන මේවරම යොමු කරලා තියෙන්නේ මම CTB චෑමන්ටත් කතා කරලා උඩාමුල ඩිපෝට කතා කරලා බර වාහන රියදුරන් පුහුණු කිරීම මගේ බලාපොරොත්තුවක් තියෙනවා. මේ වසරේදී අඩුම ගානේ ළමයි 500කට හෝ 1000කට බර වාහන මේ ලයිසන් එක ලබා දෙන්න. ඒ වගේම තමයි අපි මේ වත්මන් ගෝලීය අර්බුදය තුළ අපිට තියෙන අවස්ථාවන් අපි බලන්න ඕනේ කෙටි කාලෙින්. මොකද අපිට කෙටි කාලෙන තියෙන ලොකුම අවස්ථාව තමයි පුහුණු ශ්‍රමිකයන් ඒ වෘත්තීය මට්ටමේ ඉහළ ශ්‍රමිකයන් අර මේ වසන්ත කිව්වා වගේ පුහුණු කරලා කඩිනමින් විදේශ රටවලට යවුවොත් අපිට ඊළඟ මාසෙ ඉඳන් ඔවුන්ගෙන් ආදායමක් ලැබෙනවා. එහෙම නැතු මේ ලොකු ආයෝජන කළා මේ අර කියන්න වගේ මේ මොකද දැන් අපේ රටට තවමත් මම ඇත්තට මේක කියන්න ඕනේ මේ මම රජයේ නියෝජනය කරන മന്ത്രിවරයෙක් විතර අද දවසේ තිබුණා පුරාණජනනීය බලශක්ති අධිකාරියේ මේ කෝප් කමිටු මේ රැස්වීම අපිට කනගාටුයි කියන්නේ. මොකද මේ රාජ්‍ය නිලධාරීන් මොන ආණ්ඩුවව ටයිපටිය මාරු කරගෙන මේ නිකන් හම්බෙන සූර්ය බලයට එහෙම නැත්නම් නිකන් හම්බෙන සුළම් බලයට වඩා මේ ටෙන්ඩර් දාලා ගන්න ගල් අඟුරු ටිකට ටෙන්ඩර් දාලා ගන්න ඩීසල් ටිකට තමයි තවමත් මේ හරිම කැමැත්ත. ඉතින් ඒක මේ පාර්ලිමේන්තුවේ 225 නෙමෙයි. පාර්ලිමේන්තුවේ පාණ්ඩු පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුද පක්ෂ ભેදයකින් තොර. වැඩේ තියෙන්නේ ආණ්ඩුව ඇතුලේ මේ තියෙන දේවල් වලට මැදිහත් නොවනකොට නිලධාරීනුත් ඒකට නෑ මෙහෙමයි. හැබැයි නෑ මෙහෙමයි. මම වගකීමෙන් කියන මේ ආණ්ඩුවේ මම දන්නේ කලින් ආණ්ඩුවේ අපිට එක්ස්පීරියන්ස් ගන්න කෝප් එකේ ඉඳලා මේ ආණ්ඩුවේ අපිට ජනාධිපතිතුමාත් ඒ වගේම මේ රජය සම්පූර්ණයෙන්ම නිදහස දීලා තියෙනවා ප්‍රශ්න කරන්න මැදිහත් වෙන්න. මොකද හේතුව ප්‍රශ්න කරන්න පුළුවන් අල්ලන්න බෑ. ප්‍රශ්න කරන්න පුළුවන්. අල්ලන එක නේ නිවැරදි කිරීම. දැන් මේ වන විට පුනර්ජනනීය බලශක්තිය ලබා දෙන්න අර ඔබතුමාලගේ ආණ්ඩු කාලේ අස්සම් කරන්න මේ බලපත්‍ර දීලා තියෙනවා. හැබැයි මේ අස්සම් කරලා ඒවා ඉදි කරන්න ක්‍රියාත්මක කරන්න බලය ලබා දීලා තිබුණේ. නමුත් ජනාධිපතිතුමා ඍජුව මැදිහත් වෙලා මේ වන විට මෙගාවොට් 400ක් හදන්න බලපත්‍ර ලබා දීලා දැන් මේ වෙනකොට වැඩ පටන් ගන්න තියෙනවා. ඉතින් මම කියන්නේ ඒ විදිහට අපි මෙන්න මේ ඒ කියන්නේ ඍජු තීන්දුව අරගෙන අපි රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා. එහෙම නැතුව අපි හැමදාම දැන් ඊයේ බැලුවත් මේ අපේ මොකද්ද බලවේගය තුළ දැන් මම කියන්න ඕන විශේෂයෙන්ම නම් මාරු කරගත්තට දැන් විවිධ නම් වලින් ආවට හැබැයි තැටිය එකයිනේ. හැබැයි අපිට ඕන මේ මහා පොළොවේ මේ වෙන මේ අභියෝගයට යථාර්ථවාදීව වැඩ කරන්න පුළුවන් දේවල් මොනවද කියන මොනවා. එහෙම නැතුව කතා කරන විවේචන කරන්න පුළුවන්. ඒවෙන් තව මිනිස්සු අපිව ප්‍රතික්ෂේප කරන එක විතරයි වෙන්නේ. නමුත් මිනිස්සුන්ට වැඩයි කරන්න ඕන අපි. හොඳයි. අශෝක් අබේසිංහ මන්ත්‍රීතුමා දැන් අවසන් විනාඩි දෙකක් විතර කාලය අපිට දෙන්න පුළුවන්. දැන් ඔබතුමා පැහැදිලිවම කියන්න පුළුවන්ද විසඳුම මොකක්ද? කෙටියෙන් ඔබතුමාට කියන්න පුළුවන්ද ඔබතුමාලා මේ වෙලාවේ සමගි ජන බලවේගීය ජනාධිපති ධූරය ඉල්ලනවා ආණ්ඩුව ඉල්ලනවා. හොඳයි. ඔබතුමාලා ආණ්ඩුව ගත්තොත් ජනාධිපති ධූරය ගත්තොත් දැන් මේ වර්තමාන ඩොලර් හිඟයට විසඳුම අපි හොයලා බැලුවා ඩොලර් බිලියන 20ක්වත් අඩු ගානේ ඕනේ මේ රට යථා තත්ත්වයට පත් කරගන්න. ඒක දීර්ඝ කාලීන ණයක් හෝ ග්‍රාන්ට් එකක් ආධාරයක් විදිහට. ඉතින් ඒ පිළිබඳව අපි වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. අපේ රජයක් යටතේ අපි මේ වැඩපිළිවෙලට අනිවාර්යයෙන්ම අවතීර්ණ වෙනවා. මම මේ කියන්නේ ගියේ මේ ජනාධිපතිතුමා බලයට ආවා සම්පත් සියල්ල යලි රජයට පවර ගන්නවා කියලා. ඒ මෙතුමා කිව්වා වගේ අපේ මේ වසන්ත සහෝදරයා කිව්වා වගේ මේ තියෙන කැබිනට් පත්‍රිකා මේ ඉන්දියාවේ කිව්වා ඉන්දියාවේ ණය මුදලට කිසිම කොන්දේසියක් නැහැ කියලා. එහෙම කිව්වනේ කොන්දේසියක් නැහැ කියලා මුදල් ඇමතුමා. පළවෙනිම කොන්දේසිය මොකද්ද? ඩොලර් මිලියන 1000න් 750ක් ඉන්දියාවෙන් බඩු ගන්න ඕනේ. ඒ කොන්දේසියක් නෙමෙයිද? වෙන කොහෙන්වත් බඩු ගන්න බෑ. ඉන්දියාවෙම ගන්න ඒකම කොන්දේසියක් නේ. ඉතින් මේ ගිවිසුම අත්සන් කරලා ගිහිල්ලා කැබිනට් මණ්ඩලයට දාලා තියෙන ඒවා. මේ ඉන්දියාවට මේ දෙන්න ඩොලර් පිදේනි තමයි මේ කැබිනට් පත්‍රිකා. ඉතින් මේ වගේ විශාල වශයෙන් මේ බොරු කියමින් තමයි මේ රටේ ජනතාව රවට්ටමින් යන්නේ. මම මේ දැක්කා මේ අද පෝස්ට් එකක් මේ Facebook එකේ.
අපේ අයියට රජා කියලා අයියවත් තොපි ඇඳුවා. මෙලවසරක් දන්නේ නැති මට විරුවා කියලා ඇඳුවා. මල්ලි මෝඩයි කියා දැන මොළ හතක් ඇයි ඇඳුවා. මේ මිනිස්සු කියන තාතා මේ අපි කැමති නැහැ මේ රටේ ජනාධිපතිට අගමැතිට මුදල් ඇමතිලාට මෙහෙම කියනවාට. හැබැයි මේ තත්ත්වෙට ආණ්ඩුව වැඩිලා තියෙනවානේ. ඉතින් මේක තමයි තත්ත්වය. ඉතින් අපි කියන්නේ මේ රටේ ආණ්ඩුව බලයටපත් උනේ සෞභාග්‍ය දැක්කම ඉදිරිපත් කරලා සෞභාග්‍යයක් ඇති කරනවා කියලා. දැන් රටේ සෞභාග්‍ය මොකක්ද තියෙන්නේ? අපි මේ සුධර්මන් කවදාකවත් මේ රටේ ජනතාව මුන්ට හෙන ගහන්න ඕනේ කියලා තියෙනවද? දැන් පෝලිං වල ඉඳලා කියන්නේ අපේ අත කපන්න ඕනේ අපිට ඡන්දෙ දුන්නට කියලා කියනවනේ. මම දැක්ක හම්බන්තොටම රන්නේ පෙට්‍රල් ෂෙඩ් එක ළඟ ඉඳන් කියන මුන් හැඳි ගෑවිලා යන්න ඕනේ කියලා. ඉතින් මන් දන්නේ මෙන්න මේවද කොහෙද මිනිස්සු ඔහොම කියද්දි මේ වෙන ඉඳන් ඒක අපිටත් බලපානවා. අපි රටේ පුරවැසියෝනේ. මේ රටේ පාලකයෙක් ආපුවා මේ පාලකයා ධර්මිෂ්ඨ වුණොත් තමයි රටත් ධර්මිෂ්ඨ වෙන්නේ. ඉතින් පාලකයා අධර්මිෂ්ඨ හින්දාද මන් දන්නේ. මම නම් දකින්නේ අහිංසක මිනිසුන්ගේ ලේ වලින් බලයටපත් වුණාම සාපයක් වෙනවා. මේක තමයි මේ සාපේ ඉඳ කරුණා කරලා දැන් කරන්න පුළුවන් කෙනෙකුට මේක දීලා යන්න. හොඳයි. අසංක නවරත්න මන්ත්‍රීතුමනි. දැන් මේ කියන විදියට අර ජනතාව කියනවා කියන කතන්දරේ ඔබතුමාලත් දැන් කියනවාද ඡන්දෙ දුන්නට අත කපා ගන්න වෙනවා කියලා. ඔබතුමාලත් වැරද්දක් කරා කියලාද ඔබතුමාලා හිතන්නේ? ඇයි ආණ්ඩුව හදාගෙන යන්නේ නැතුව ආණ්ඩුව පෙරලන්න මේ වගේ විප්ලවකාරී වැඩකට අත ගහලා තියෙන්නේ? මම කලිනුත් කිව්වා ආණ්ඩුව පෙරලන විප්ලවකාරී වැඩක නැහැ. මම හිතන්නේ මහජන පක්ෂය හැටියට ශ්‍රී ලංකා මහජන පක්ෂය හැටියට පක්ෂ විදියට නැහැ. මම හිතන්නේ අපි මේ අර්බුදයට අපි පක්ෂ විපක්ෂ මේ ආණ්ඩු බලයේ හිටපු සියලු දෙනා අඩු වැඩි වශයෙන් වග කියන්නට ඕන. මං හිතන්නේ දැන් අපි එකිනෙකා බෙදිලා විවේචනය කරගන්න ඔබේ ආණ්ඩුව මෙච්චරක් කරා අපේ ආණ්ඩුව මෙහෙම කරා ඔබේ ආණ්ඩුව මෙච්චර ණය ගත්තයි මේකෙන් මොනවද වුනේ කියලා එහෙම විවාදයකට යන එක නෙමෙයි මේ වෙලාවේ කළ යුත්තේ. මම හිතන්නේ මේ තියෙන ප්‍රශ්නෙට අපි විසඳුම් හොයන්නට ඕන. විශේෂයෙන්ම රට තුළ නිෂ්පාදනය වැඩි කිරීම තමයි අපි මේ අවුරුද්දේ මූලික කරගෙන තිබුණේ. නමුත් අවාසනාවකට මේ අර්බුදය උත්සන්න වුණා. ඉතින් මම හිතන්නේ රටේ නිෂ්පාදකයින්ට අත දීම සඳහා අපි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම අපේ මధుර විතානගේ මන්ත්‍රීතුමා කිව්වා වගේ විශාල වශයෙන් රාජ්‍ය නිලධාරීන්ගේ වෙන අකටයුතුකම් තමයි හුඟක් වෙලාවට මේ දේශපාලඥයා අපිට පැටවිලා තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය නිලධාරීන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වෙනවා මේ මොහොතේ. මොකද අපි තීන්දුව ගත්තට ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ගේ සහයෝගය අවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මහජනතාවට අපි මේ වැඩේට අවංකව බැහැලා ඉන්නවා කියන කාරණාව ඒත්තු ගන්නට අවශ්‍යයි. ජනාධිපතිතුමාගේ ඉඳලා අමාත්‍ය මණ්ඩලයේ ඉඳලා සියලුම ඉහළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ඉඳලා මේ කටයුත්තට අවංකව බැහැලා ඉන්නවා. ඒ වෙනුවෙන් අපි අවංකව පෙනී හිටිනවා. ඒ වෙනුවෙන් අවංකව කැප වෙනවා කියන කාරණාව ඒත්තු ගැන්වීමෙන් අපිට මේ ගමන ශක්තිමත්ව යන්න පුළුවන්. මිනිස්සු කැපකිරීමක් කරන්න සූදානම්ෙන් ඉන්නවා. මේ අර්බුදයෙන් ගොඩ නැගෙන්න ගොඩ ගන්නට සියලු දෙනා උදව් කරන්න සූදානම්ෙන් ඉන්නවා. විශේෂයෙන්ම ඉතින් ඒ නිසා අපි අවංකව මේ කටයුත්තට මැදිහත් වෙන්නට අවශ්‍යයි. මම හිතන්නේ අපි දේශපාලන පක්ෂ විදිහට ඒ සඳහා සහයෝගය ලබා දෙන්නේ අවංකව. ඉතින් අපි ජනාධිපතිතුමාට ඉල්ලීම් කරා වගේම අපි ඉදිරි කාලය තුල අපිට කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. විශේෂයෙන්ම රටේ මෙතුම සඳහන් කරා වගේ රට තුල නිෂ්පාදනය වැඩි කරගත්තේ නැත්නම් අපිට මේ අර්බුදය තව දුරටත් උත්සන්න වෙනවා. ඒ නිසා වර්තමානයේ අපි තෝරා ගන්නට ඕනේ අපි කෙටි කාලිනව ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද? දීර්ඝ කාලිනව ගන්න ඕන ක්‍රියාමාර්ග මොනවද කියලා. ඒ නිසා ඒක හරියට තෝරා බේරාගෙන තාම ඉක්මනින් ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා අපි කැප වෙන්නට අවශ්‍යයි. ඒ වෙනුවෙන් අපි කොන්දේසි රහිතව මේ වෙලාවේ මේ සර්වපාක්ෂික සමුළුව හරහා අපිට කරගන්න තියෙන වැඩ කටයුතු ටික කරගමු කියන ආරාධනාව තමයි අපි කරන්නේ. වසන්ත සමරසිංහ මන්ත්‍රීතුමනි දැන් ඔබතුමාලා ජාතික ජනබලවේගය හැටියට ඔබතුමාලා ඉක්මන් ඡන්දයක් වගේම ඉක්මන් ආණ්ඩුවක් ගැන කියද්දී ඔබතුමාලාගේ බලවේගය නියෝජනය කරන මන්ත්‍රීතුමිය හරණි අමරසූරිය මන්ත්‍රීතුමිය පැහැදිලිව අපි ගත්තත් ශනිකවම මේක කරන්න බෑ අපිටත් කාලයක් ඕනි කියලා එතුමියත් පැහැදිලි කරලා තියෙනවා. මේක මේ ප්‍රශ්නේ ශනිකව විසඳන්න ලේසි පහසු කාර්යයක් නෙවෙයි කියලාත් කියනවා. දැන් ඔබතුමාට ඉතා කෙටියෙන් විනාඩි 2ක වෙනි කාලයකදී කියන්න පුළුවන්ද කොහොමද මේක ශනිකව විසඳන්නේ? ශනිකව කියලා හරිනි ડોક્ટર හරිනි අමරසූරිය මන්ත්‍රීතුමිය කිව්වේ අදාරන් හෙට මේක බලාපොරොත්තු වෙන්න එපා කියන එක. හැබැයි රජයක් හැටියට ජනතාවට ඇත්ත කියලා රජයේ පැත්තෙන් ගත යුතු පියවරයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ආදර්ශයන් ටික සපයන්න පුළුවන් නම් ජනතාව මේක විශ්වාසය තහවුරු කරගන්නවා. මම කියවේකනේ ආණ්ඩුව තීරු දෙයක් ගත. එකක් පොහොර ප්‍රශ්නේ. අද මොකද වෙලා තියෙන්නේ? පොහොර 25000යි. මේ මහ කන්න 140ක් වියස්සන්න වැඩි ලබන කන්නේ ගොවිතැන් කරන්න පොහොර ටික නැතුනොත් ඒ මතක තියාගන්න සුධර්මන් මේ කාටවත් ගෙවල් වල ඉන්න හම්බෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා පොහොර ගෙනත් දෙන්න ඕනේ කඩිනමින් යල් කන්නටවත් අඩුම ගානේ නැත්තම් බත් කන්න වෙන්නේ අපේ රටේ මිනිස්සුන්. දෙවෙනි කාරණේ ඒ තීරණ දැන් කඩිනමින් ගන්න ඕනේ. ඒවට මැදිහත් වෙන්න ඕනේ. ඊළඟ කාරණය දැන් ආණ්ඩුව ගත්ත ඩොලරේ අල්ලන් ඉන්න තීරණේ.
ඩොලරේ අල්ලන්න කලින් කල්පනා කරන්න අතාරින්න යනකොට අපි මුණ දෙන ප්‍රශ්නයක්. අද බැංකු පද්ධතියම අරුබුදයට යව සෙන්ට්‍රල් බැංක්. ඇයි? බැංකු වල තිබිච්ච සල්ලි ටික ගෙනල්ලා දුන්න අඩුවට. දැන් 200. අද පටන් ගන්නකොට තිබ්බේ ඩොලර් බිලියන 6.5යි. අපි රටේ මේ ගෙවන්න තිබිච්ච ට්‍රිලියන 6.5යි තිබුණේ රුපියල් විදේශ ණය ප්‍රමාණය. තව විනාඩි කාලයක්. විදේශ ණය ට්‍රිලියන නැත්තම් කෝටි ලක්ෂ 6.5යි තිබුණේ. හැබැයි ඒක අද 9.5 දක්වා වැඩි වෙන ඩොලරක මෙහෙම වැඩි වුණා. දැන් කවුද මේකට වක් කියන්න ඕනේ? මොළ හතේ මුදල් ඇමති ගෙනල්ලා අර මහ බැංකුව අධිපති කබ්‍රාල් එක ගහපු ගේමට අද රටේ මිනිස්සු වන්දි ගෙවනවා. ඒස අපි ඊටාම කෙටියෙන් විසඳුම් අහනවනේ. ඔව් හෙට ගත්තත් කරන්න ඕනේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කරන්න ඕනේ. ජන ඇමතිවරුන්ගේ ලයිට් බිල් ලක්ෂ 1 ලක්ෂ ගණන් ගෙව ඉන්න එක නවත්තලා එළියට දාන්න ඕනේ ගෙවල් වලින්. ඒව නඩත්තු කරන එක නවත්තන්න ඕනේ. ජනාධිපති මන්දිර 9ක් නඩත්තු කරන රට වටේ. නඩත්තු කරන එක නවත්තන්න ඕනේ. ජනාධිපතිවරු හිටපු ජනාධිපතිවරු 4 දෙනෙක් ලැජ්ජයි. තවත් රටේ මිනිස්සුන්ගෙන් කකා ඉන්නේ. තවත් රටේ මිනිස්සුන් කකා ඉන්නේ ලැජ්ජයි. යන්න ඕනේ එළියට. බහැලා කියනවා රයිට් අපි අපේ ගෙවල් වල ඉන්නම්. එපා නඩත්තු කරන්න. මෙහෙම කරපුවා මිනිස්සුන්ට හැදෙන විශ්වාසයක්. ඒ විතරක් නෙමෙයි. අර ගොන් තීරණ ගත්තවට සමාව ගන්න අරන් කියනවා විදේශ වල ඉන්න ශ්‍රී ලාංකාව අපිට උදව් කරන්නේ ළඟම ඉන්න මිනිස්සු. මේ මොහොතේ රටපත් වෙලා තියෙන තත්ත්වය මේක අපිට උදව් කරන්න සල්ලි නිකන් එපා. සල්ලි නිකන් එපා. ඔබ එවූ මුදල් ටික ඔබ රටට එවන්න. ඒ වගේම ඔබ තවත් ඔබට හැකි වැඩි ප්‍රමාණයක් එවන්න. අපිට ඩොලර් බිලියන 4ක් හොයාගත්තොත් වැඩිපුර 4ක් හොයාගත්තොත් අපේ ප්‍රශ්න අපිට කල්පනාකරණය කරන්න පුළුවන්. හැබැයි ඒ සඳහා දේශපාලඥයාගේ සිට ආදර්ශ සැපයුව නැත්තම් රටේ මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා තමයි ජාතික ජන බලවේගය හැටියට අපි කියන්නේ මේ රට හදන්න පුළුවන් රටක්. මේ රට හදන්න නම් හොරකම වංචාව දූෂණය නාස්තිය නවත්තලා මේ රට හදන්න කරන විශ්වාසය සහ ආදර්ශය සපයන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජන බලවේගය. අපි ජනතාවට ආරාධනා කරන්නේ දැන් ඇති මේ රට හදන වැඩපිළිවෙලත් එක්ක අත්වැල් බැඳ ගන්න 74ක් රැවටුණු ගමනේම තවදුරට ගියා කියලා මේක ගොඩ දාන්න මේගොල්ලන්ට වැඩපිළිවෙලක් නැහැ කියන එක ඉතාම පැහැදිලි කියන එක තමයි අපි කියන්නේ. හොඳයි මధుර විතානගේ මන්ත්‍රීතුමා අවසාන වශයෙන් දැන් ඔබතුමාගේ බලාපොරොත්තුවක් තියෙනවා සර්වපාක්ෂික සමුළුවෙන් යමක් රටට වෙයි කියලා. මේ ප්‍රශ්නයට විසඳුම් ගේන්න හැකියාවක් ලැබෙයි කියලා. ඔබතුමාට ඉතා කෙටියෙන් කියන්න පුළුවන්ද විනාඩි 2ක කාලයක් ඇතුළත මේ ප්‍රශ්න ටික විසඳගෙන මොන ආකාරයෙන්ද ඔබතුමන්ලා මේ රටේ ජනතාවට අර සෞභාග්‍ය දැක්ම සෞභාග්‍යයක් විදියට දෙන්න උත්සාහ කරන්න කියලා. ඔය විනාඩි 2කින් කියනවා කියන ලොකු අභියෝගයක්. නමුත් සුධර්ම මම කියන්න කැමතියි මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට 2020 අගෝස්තු මාසේ මම ලිඛිතව ලබා දීලා තියෙනවා ජනාධිපතිතුමාට මගේ වාහන බලපත්‍රය මට එපා. ඒ වගේ මම මේ වන විටත් මගේ ආරක්ෂක නිලධාරි මණ්ඩල වශයෙන් ලැබෙන කවුරුත් භාවිතා කරන්නේ නැහැ. මම කියන්නේ දැන් මගේ මට පුළුවන් ආදර්ශය දීලා තියෙනවා. ඒ වගේම ගොඩක් අය අපේ ආණ්ඩු පක්ෂයේ ඒ වගේ ලොකු කැපවීම් කරලා තියෙනවා. ඒ වගේ දැන් මේ වන විටත් මම හිතන්නේ කිසිම 225ටම බලපත්‍ර දැන්ට ලබා දීලා නැහැ. ඒ වගේ සාමාන්‍යයෙන් දන් විදිහට ඉල්ලලත් නැහැ කවුරුත්. මොකද මේ රටේ ජනතාවට වාහන ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒ වගේ ලොකු පීඩනයක් වෙලා මන්ත්‍රීවරු කවුරුත් පක්ෂ කවුරුත් ඒ ගැන උනන්දුවක් වෙලා නැහැ. මම ඒක ලබා ගන්න නැහැ කියලා ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඊළඟ කාරණාව තමයි අපි ඔය පරණ කතා ඔක්කොම දැන් කතා කරලා තර්ක කරා. නමුත් මේ වන විට රජය ජනතාවට මේලා අමාරුකමක් තියෙනවා. නමුත් ඒකට කෙටි කාලෙ විසඳුම් ලබා දෙන ගමන් 2024 වෙනකොට අපේ වරායේ ධාරිතාව කන්ටේනර් මිලියන 14 දක්වා වැඩි කරන්න මේ වෙන විට වැඩ කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒක නිසා ඒ කන්ටේනර් මිලියන 14 ඔපරේෂන් එක පටන් ගත්තට පස්සේ 2024 7 වෙනි මාසෙ වෙනකොට ඉවර වෙන්න දැන් කටයුතු ඔක්කොම සම්පාදනය කරගෙන වැඩ පටන් ගන්න තියෙනවා. එතකොට අපිට ලෝකයේ දැන් අපි 24 වෙනි ස්ථානයේ ඉන්න වරායේ 13 වෙනි ස්ථානයට එනවා. ඒ වගේම බලශක්ති අර්බුදයට මේ වෙනකොට විසඳුම් ලබා දීලා තියෙනවා. දැන් ආරම්භ කරලා තියෙනවා. අද දවසේ ඒක කෝප් කමිටුවේදී තිළිදරව් කරා. ඒ අදාළ නිලධාරීන් ඇවිල්ලා ඒ වගේම දැනුම කේන්ද්‍රීය ආර්ථිකයකට අවශ්‍ය සියලුම ලයිට් කපනවනේ නෑ ලයිට් කපන එක හරි. ඉතින් දැන් නමුත් මේ අර කිව්වා වගේ දැන් මේ පර්මිට් එක දුන්න හැටි ඒක තමයි ඉතින් ඔය දැන් අපේ මම හිතන්නේ මේ මොකක් හරි ට්‍රැක් පැනලා තියෙන්නේ මේකේ මේ බලවේගය. ඊළඟට මම විශේෂයෙන්ම කියන්න කැමතියි සුධර්මන් මෙතෙක්කල් අපේ රට සේලයින් ගෙනාවේ පිට රටින්. නමුත් මේ වෙනකොට සේලයින් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් හදලා තියෙනවා. ඒ වගේම සේලයින් බෝතලේ එල්ලන කොක්කත් ගෙනාවේ රටින්. ඒක පටන් ගත්ත ගියාන්නෝ. නෑ ඒක තමයි මම කියන්නේ. දැන් ඒක මම කිව්වේ නෑනේ මේ අපි පටන් ගත්තා කියලා කිව්වේ නෑනේ. ඒක මේ වෙන විට රජයක් විදිහට ඒටි ආරම්භ කරලා කරගෙන යනවා. එතකොට මේ වගේ විශාල වැඩ පිළිස මේ කටයුත්තක් කිරීම තුළ රටේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙන්න 2025 වෙනකොට කටයුතු කරලා තියෙන. ඒ වගේම ජනතාවට තියෙන අමාරුව කෙටි කාලෙ විසඳනවා වගේම
රජයක් විදිහට අපි මේ වෙලාවේ ජනතාව වෙනුවෙන් ගන්න තියෙන ඉහළම තීරණ ටික ගන්නවා. මොකද අපි රජයක් විදිහට කිසිම වෙලාවක සතුටු වෙන්නේ නැහැ මේ ජනතාව විඳින දුක. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් වගකීමකින් මම කියන්න කැමතියි විවිධ සිහින තියෙනවා. ඉතින් සිහින ඕන කෙනෙකුට තියෙනවනේ. නමුත් එක පොලිමක ඉන්න එක මිනිහෙක් කියනවද සජිත් ප්‍රේමදාස මහත්තයාට හරි අනුර කුමාර මහත්තයාට හරි මේ රට බාර දෙන්න ඕන කියලා. කවුරු හරි කියලා තියෙනවා මට පෙන්නන්නකෝ දාලා. හොඳයි අවසන් කරන්න පුතුමා. හොඳයි මම හිතන්නේ අපි අද සාකච්ඡා කරේ සර්වපාක්ෂික සමුළුවෙන් රටේ ප්‍රශ්න විසඳන්නට හැකියාව ලැබෙයි කියලා. අපි බලාපොරොත්තු වෙනවා ලබන බ්‍රහස්පතින්දා මේ සම්බන්ධයෙන්ම කතා කරන්න මේ සර්වපාක්ෂික සමුළුව සහ රටේ ප්‍රශ්න කොහොම මොන ආකාරයෙන් දේශපාලන පක්ෂ කළමනාකරණය කරගෙන රට ඉදිරියට ගෙනියන්නේ මොන ආකාරයෙන්ද කියලා. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා වසන්ත සමරසිංහ පිටුව මන්ත්‍රීතුමනි, අප සමග එකතු වීම පිළිබඳ අශෝක් කබේසිංහ මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට. අසංග නවරත්න මන්ත්‍රීතුමනි බොහොම ස්තුතියි ඔබතුමාට අප සමග සම්බන්ධ වීම පිළිබඳව. නීතිඥ මතුරු විතානගේ මන්ත්‍රීතුමනි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා තුලාව දේශපාලන සංවාදයක් සමගින් එකතු වීම පිළිබඳව. ඔබ සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා තුලාව දේශපාලන සංවාදයක් සමග එකතු වීම පිළිබඳව. ලබන සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රී 10:25ට යලි හමු වෙන තෙක් ඔබ සියලු දෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.